හරි. අපි 41 වෙනි ප්‍රශ්නේ බලමු. 41 වෙනි ප්‍රශ්නේදී වලින් අහනවා එකම උෂ්ණත්වයේ සහ පීඩනයේ පවතින වෙනස් ඝනත්ව ඇති A හා B යන ද්විපරමාණුක පරිපූර්ණ වායු දෙකක් දීලා තියෙනවා. ඒකේ පරිමාණ දීලා තියෙන වලට VA VB කියලා. මේ මිශ්‍රණයේ ඉහත උෂ්ණත්වයේ පවත්වා ගන්නු ලබන අතර ඒ ද්විපරමාණුක හරි පරිපූර්ණ වායුවක් ලෙස සලකන්නලු. ඒත උෂ්ණත්වයේදී හා දී ඇති පීඩනයේදී A හා B කියන වායු දෙක වල වේග දීලා තියෙන වලට UA VB කියලා. ඉන්පසු අහනවා ඔයාලගේ මේ මිශ්‍රණයේ ධ්වනි වේගය එක් වායුව වෙන වෙනම ප්‍රවේග වලට දීලා තිනවා. ඉන්පසු අහන ඔයාලගේ මේ මිශ්‍රණයේ ධ්වනි ප්‍රවේගය කොච්චරක් වෙනවද කියලා. ඇත්තට මේක ඔයාලට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට මේකේ මධ්‍යස්ථ මෞලික ස්කන්ධය අරගෙන හදන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට පුළුවන් මේ දී ඇති දත්ත ඇසුරෙන් ඔයාලට අපි දන්නවා දී ඇති උෂ්ණත්වයේ හරි සලකුණු ලබන වායුවක නැත්නම් අපි වාතයේ ධ්වනි ප්‍රවේගය දෙන සමීකරණය අපි දන්නවා v වාරයක් වර්ගමූල හරි ගැමා p බෙදීම රෝ කියන සමීකරණයට ආදේශ කරලා හදන්න පුළුවන්. ඇත්තට මේකේදී ලේසි ක්‍රමය වන්නේ ඔය පරිපූර්ණ වායු සමීකරණයට දී ඇති දත්ත භාවිතා කරලා හරි පිට ගණනය කිරීම සඳහා දී ඇති දත්ත භාවිතා කරලා හදන එක අපි මේ විදිහට හදමු. එතකොට ලේසි ක්‍රමය නිසා එහෙම නැතුව ඔයාලට පුළුවන් මෙතනදී මධ්‍යස්ථ මෞලික ස්කන්ධය අරගෙන හදන්නත් වායු මිශ්‍රණයේ මධ්‍යස්ථ මෞලික ස්කන්ධය A සහ B කියන වායු දෙක එකිනෙක මිශ්‍ර වුණාට පස්සේ හරි අපි දන්නවා වායු මිශ්‍රණය අපිට දන්නවා ඕනම වායු මිශ්‍රණයක දී ඇති උෂ්ණත්වයේදී වාතයේ ප්‍රවේගය u නම් u සමානයි වර්ගමූල ගැමා p බෙදීම රෝ හරි මේ සමීකරණයට අනුව ඔයාලට දීලා තියෙනවා දැන් අපි දන්නවා මේකේ ගැමා කියලා කියන්නේ වාතයේ විශිෂ්ට තාපධාරිතා අතර වෙනස. අපි වාතයේ විශිෂ්ට තාපධාරිතා නැත්නම් Cp බෙදීම Cv අනුපාත හරි අපි මේවා ඉගෙන ගන්නවා තාපය යටතේදී හරි. එතකොට ගැමා සහ p නියත නිසා දී ඇති උෂ්ණත්වයේදී ගැමා සහ p නියත නිසා වලට කියලා තියෙන එකම උෂ්ණත්ව පීඩනය නිසා මෙයාලා නියතයි. හරි නියතයි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේ සමීකරණය අපිට u සමානුපාතිකයි එකයට වර්ගමූල රෝ කියලා. හරි ඊට පස්සේ අපිට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන්. ඇත්තට මේක හරි ඔයාලට පේනවා හැම වර්ගයේ උත්තරවල තියෙන u වල වර්ග නිසා අපිට පුළුවන් මේක ප්‍රවේගයේ වර්ගයේ විදිහට අරගෙන මෙතන මොකද අපිට හරි ඝනත්ව ඇසුරෙන් මේ ගණනය කිරීම කරන්න ඕන නිසා මම මේ විදිහට මේක හදා ගන්නවා. හරි එතකොට ඔයාලට තේරෙන්න ඕන අපි එතකොට එක් එක් වායු සඳහා මේක සැලකුවාට පස්සේ මම A සහ B වායු සඳහා අපිට පුළුවන් ඝනත්ව ඇසුරෙන් එන ප්‍රකාශන දෙකක් ගන්න. A සහ B වායු සඳහා අපිට බලන්න පුළුවන් A වායු සඳහා UA සමානුපාතිකයි එකයට හරි UA වර්ග. ඇත්තරම මෙතන අපි මේ සමීකරණයට අනුව UA වර්ග සමානුපාතිකයි එකයට රෝ A වශයෙන් අපිට B වායු සඳහා ලියන්න පුළුවන් UB වර්ග සමානුපාතිකයි එකයට රෝ B වශයෙන්. හරි එතකොට අපිට මිශ්‍රණය සඳහා ලියනවා නම් එක් එක් වායු සඳහාත් අපිට ලියන්න පුළුවන්. අනතුරු මිශ්‍රණය සඳහා අපිට ලියනවා නම් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි මිශ්‍රණය සඳහා හරි මම එක ගන්න u dash වර්ගය කියලා. u dash වර්ගයේ සමානයි මිශ්‍රණයේ හරි මිශ්‍රණයේ මුළු ඝනත්වය හරි අපිට පුළුවන් එතකොට මිශ්‍රණයේ මුළු ඝනත්වය සඳහා ලියන්න. එතකොට හරි මම මෙතන ගන්නම් රෝ ටෝටල් කියලා. හරි එතකොට අපිට මිශ්‍රණයේ මුළු ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මිශ්‍රණයේ මුළු ඝනත්වය සමානයි එක් එක් වායු වල ස්කන්ධ මම ගන්නම් මෙතනදී ඒ වායුවේ මේ ස්කන්ධයකොත් හරි ස්කන්ධ දීලා නැති නිසා අපි මේලාව අයින් කරගන්න අවශ්‍යයි. අපි එකක් දැනට ලියාගමු මේ විදිහට MA ධන MB බෙදීම මුළු පරිමාව වෙන්නේ VA ධන VB වෙනවා. හරි එතකොට අපිට මේ විදිහට මිශ්‍රණයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ලියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනදී හරි පුළුවන් මේක ඒකට ආදේශ කරන්න. මෙතන මම මෙතන ආදේශ කරගන්නම් මේක. හරි අපිට පුළුවන් එහෙනම් මෙතන ලියන්න එහෙනම් UA හරි U dash හරි වර්ගයේ සමානුපාතිකයි එකයට මෙතන MA බෙදීම මේ විදිහට ලියමු MB VA ධන VB කියලා. හරි එතකොට අපිට මෙන්න මේ ප්‍රකාශය ලියා ගන්න පුළුවන්. අපිට මේක තවදුරටත් සුළු කරගත්තොත් අපිට ලියන්න පුළුවන් මේ විදිහට VA ධන VB හරි VA ධන VB බෙදීම MA ධන MB කියලා. හරි එතකොට අපිට මෙතන ස්කන්ධ ඔයාලගේ තේරෙනවා පිළිතුරු වල කිසිම ආකාරයකට වලට දත්තයක් විදිහට ස්කන්ධ ලබා දීලා නැති නිසා හරි අපිට සිද්ධ වෙනවා මේ ස්කන්ධත් හරි දී ඇති දත්ත ඇසුරෙන් අපිට ලියන්න හරි ප්‍රවේග සහ පාඩ දීලා තියෙන පරිමාණ ඇසුරෙන් ලියන්න පුළුවන් අපිට. මොකද අපි එක් එක් වායු සඳහා ඒ ආශ්‍රිත සමීකරණ දෙකක් අපි ලබා ගත්ත නිසා හරි අපිට උඩින් අපිට ලැබිලා තියෙනවා. හරි ඔයාලට පේනවා UA වර්ග සමානුපාතික එකයට රෝ A හරි UA වර්ග සමානුපාතික එකයට රෝ A. ඒ නිසා අපිට පුළුවන් මෙතනදී රෝ A සඳහා මම මෙතන මේකත් හදා ගන්න. මෙතන අපිට රෝ A සඳහා සමීකරණයක් ලියන්න පුළුවන් මේ විදිහට එකයට MA බෙදීම VA වශයෙන් උත් මෙතනත් එහෙමයි එකයට MB බෙදීම VB වශයෙන් උත් අපිට පුළුවන් ඝනත්වයේ සමාන ස්කන්ධ බෙදීම පරිමාව නිසා අපිට මේ විදිහට ලියා ගන්න. ඒ අනුව අපිට පේනවා හරි ඔයාලට UA සහ UB ට ලියන්න පුළුවන් UA වර්ගයේ සමානුපාතිකයි. ඔයාලට පේනවා මෙතන හරි පරස්පරය අපි ගත්තට පස්සේ VA බෙදීම MA ඒ ඇසුරෙන් මට MA සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. MA හරි MA සමානුපාතික වෙනවා
VA බෙදීම UA වර්ගය අපිට මේ සමානුපාතික ඇසුරින් පහසුවෙන් මේවා ගණනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා MB ට ලිව්වත් ඕක අපිට ලියන්න පුළුවන් VB සමා බෙදීම UB වර්ගය කියලා. හරි. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ දත්ත දෙක ආදේශ කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් එහෙනම් දැන් අපිට අවශ්‍ය වෙන්නේ මිශ්‍රණය සඳහා. හරි. අපිට මිශ්‍රණය සඳහා ලියන්න. මිශ්‍රණය සඳහා මම ප්ලස් ලකුණ අපි දාගත්තා. හරි. එතකොට එයාට දැන් ආදේශ කරගන්න පුළුවන් එහෙනම්. හරි. අපිට ලියන්න පුළුවන් VA ධන VB බෙදීම මම MA සහ MB සඳහා අපි ලියනවා VA බෙදීම UA වර්ගය ධන VB බෙදීම UB වර්ගය කියලා. හරි. මේක සමානුපාතිකයි මිශ්‍රණයේ. හරි. මිශ්‍රණයේ හරි වාතයේ ධනු ප්‍රවේගයේ වර්ගයට. හරි. දැන් අපිට පුළුවන් මේක තවදුරටත් සුළු කරගන්න මේ විදියට. හරි. මම මේක ලියාගෙන ඉන්නම් පල්හැට. මම මේක සමානුපාතික විදිය අරගෙන යටින් පොදු හරය ගන්නවා මේ විදියට. UA වර්ගය UB වර්ගය අපිට පුළුවන් එතකොට මෙතන VA වැඩි වෙනවා UB වර්ගය ධන VB වැඩි වෙනවා UA වර්ගයේ වාරයක් උඩින් VA ධන VB කියලා මේක සමානුපාතික වෙනවා U dash වර්ගයට. හරි. දැන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙන මිශ්‍රණේ හරි මිශ්‍රණේ ධනු ප්‍රවේගය නිසා අපිට දැන් U dash කියන එක අපි තනි කරගත්තාට පස්සේ වර්ගයේ හරි අනිත් පැත්තට යනකොට වර්ගමූලය වෙනවා. හරි. ඒකට අපිට පුළුවන් මේකට ලියන්න මේ විදියට. මම මේක මේ පද දෙක ගන්නම් උඩට. හරි. ඔයාලට පේනවා මේක අපිට ඉහළින් ලියන්න පුළුවන්. හරි. එතකොට UA වර්ගය UB වර්ගය වරන් VA ධන BB බෙදීම VA UB වර්ගය VB UA වර්ගය. හරි. වාරයක් වර්ගමූලය. එතකොට ඔයාලට පේනවා මෙතන UA වර්ගය සහ UB වර්ගය එකිනෙකට හරි වර්ග වෙලා පවතින නිසා වර්ගමූලය ගත්තට පස්සේ අපිට මේකත් එළියට ගන්න පුළුවන් මේ විදියට. හරි. වර්ගමූලයෙන් එළියට මේ විදියට UA UB හරි වාරයක් අපිට මෙන්න මේ විදියට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. VA UB වර්ගය VB UA වර්ගයේ වශයෙන්. හරි. එතකොට ඔන්න ඇත්තට මේක ගණනය කිරීමක් තියෙන්නේ. ඔයාලට මේක මීට හරි මේක තමයි ටිකක් සාමාන්‍යයෙන් ලේසියෙන්ම හදන්න පුළුවන් ක්‍රමය. ඒ අරින්න ඔයාලට පුළුවන්. හරි. ඇත්තටම මිශ්‍රණයේ හරි මධ්‍යන්න මෞලික ස්කන්ධය අරගෙනත් මේ ගැටලුව විසඳන්න. එතකොටත් ඔයාලට තියෙන්නේ හැබැයි මෙතනදී අපි මේ සලකන ගැටලුවේදී මිශ්‍රණයේ මධ්‍යන්න මෞලික ස්කන්ධය හදනකොට අපි මෙතනදී අපි සලකවුවේ U සමානයි gamma p බෙදීම රෝ. එතනදී ඔයාලට හදා ගන්න වෙනවා සමස්ත මිශ්‍රණය මෙතනදී මධ්‍යන්න මෞලික ස්කන්ධය අරගෙන හදනවා නම් හරි අපිට මධ්‍යන්න මෞලික ස්කන්ධය අරගෙන හදනවා නම් අපිට මේ සමීකරණය එහෙනම් U සමානයි අපි දන්නවා gamma p බෙදීම රෝ කියන එක අපිට ලියන්න පුළුවන් RT බෙදීම n කියලා. හරි. ඔන්න මේකට අනුකූලව ආයත මෙන්න මේ මධ්‍යන්න මෞලික ස්කන්ධය අරගෙන මේ ගාන සුළු කරන්න පුළුවන්. හරි. එතකොට මධ්‍යන්න මෞලික ස්කන්ධය හදනකොට නම් ඔයාලට මධ්‍යන්න මෞලික ස්කන්ධය ගන්න පුළුවන්. හරි. දී ඇති පරිමාව ඔයාලට දීලා තියෙනවා. A වායුවෙන් VA පරිමාවක් කියලා. B වායුවෙන් VB පරිමාවක් කියලා. එතකොට ඔයාලට පුළුවන් මධ්‍යන්න මෞලික ස්කන්ධය ගන්න. මම මේ විදිහට මධ්‍යන්න n dash කියලා ගන්නවා. හරි. මධ්‍යන්න මෞලික ස්කන්ධය අපි මේක රසායනික විද්‍යාවෙත් ඇත්තටම හරි ගොඩක් වෙලාවට මේ රසායනික විද්‍යාවේදී ගණනය කිරීම කරනකොට අපි මධ්‍යන්නික මෞලික ස්කන්ධය හොයන්න වෙනවා වායු වල. හරි. එතකොට ඔයාලා මේක දන්න දෙයක්. එතකොට අපිට පුළුවන් එහෙනම් දී ඇති හරි මම ගන්නම් ඉස්සලාම MA කියලා. MA වායුවෙන් VA පරිමාවකුත් MB වායුවෙන් VB පරිමාවකුත් අරගෙන අපි මුළු හරි පරිමාවෙන් බෙදුවට පස්සේ අපිට මධ්‍යන්න මෞලික ස්කන්ධය ගන්න පුළුවන්. ඒ විදිහට හදාගෙන ඔයාලට මේ ගණන හදන්න පුළුවන්. බලන්න මේ විදිහට හදුවමත් ඔයාලට මේ පිළිතුර මේ විදිහටම ලැබෙන්න ඕනේ. නමුත් මේකට වඩා මම මේ ක්‍රමය ටිකක් ලේසියි ඔයාලට පහසුවෙන් සමානුපාතික ක්‍රම ඇසුරේ හරි අවශ්‍ය කරන පිළිතුර දක්වා ඔයාලට මේ ගාන සුළු කරගෙන යන්න පුළුවන්. හරි. ඔයාලට මෙතනදී පිළිතුර වශයෙන් ලැබෙන එතකොට හරි ඔයාලට ආන්සර් එක විදිහට එන්නේ එතකොට UA UB ඇත්තටම උත්තරේ වෙන්නේ මෙතන දෙක නේද? හරි. VA UB වර්ගය VB UA වර්ගය මෙතනදී ආන්සර් එක වෙන්නේ දෙක. හරි. අපි 42 වෙනි ප්‍රශ්නේ බලමු. 42 වෙනි ප්‍රශ්නේදී ඔයාලට කියනවා ඒකක දිගක ස්කන්ධය මීටරයට ග්‍රෑම් එකක් වෙන හා ආතතිය 40 නිව්ටන් වන ධනිමාන කම්බියක කම්පන දිග කුඩාගයක සිට වෙනස් කරමින් සංඛ්‍යාතය 320 හර්ට්ස් වූ සරසුලක් සමග ඇත්තටම මෙතනදී කම්පණය කරනවා එහෙම නැත්නම් අනුනාද කරනවා. මෙම ක්‍රියාවලියේදී සංඛ්‍යාතය 5 හර්ට්ස් වූ හරි ස්පන්ද එහෙම නැත්නම් අපි මෙතනදී මේක නුගිසුම් වශයෙන් සලකන්නේ නුගිසුම් 5ක් ඇති වෙනවලු දෝලනයක්ෂ මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්ලු. ඊට අනුරූප ධනිමාන කම්බිය අනුරූප දිගවල කොච්චරක්ද කියලා අහනවා. ඔයාලට තේරුම් ගන්න පුළුවන් කෙලින්ම මෙතනදී හරි අපි දන්නවා හැමතිස්සම නුගසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ සංඛ්‍යාත අතර වෙනස. එතකොට ඩෙල්ටා F සමානයි මෙතන අපිට පහසුවෙන් ගන්න පුළුවන් ඩෙල්ටා F සමානයි 5 හර්ට්ස් කියලා කියන්නේ 5 හර්ට්ස් කියලා කියන්නේ අපිට එක්කෝ F1 වෙන F2 මම මෙතනදී
හරි අපි සලකගමු හරි සලකනු ලබන මෙතනදී 320 කියලා කියන්නේ F2 කියලා හිතමු. මොකද අපේ දීලා තියෙන සරසුලේ සංඛ්‍යාතය හරි එතකොට F1 F2 එක්ක 5ක් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් F2 ඍණ F1 සමානයි 5ක් විය යුතුයි. එතකොට ඔයාලට කියන්න පුළුවන් ධ්වනිමාන කම්බි සඳහා තිබිය ඇති සංඛ්‍යාත දෙක වන්නේ F2 සමාන 320 වෙනකොට හරි මෙතනදී ඔයාලට ලැබෙනවා F2 සමානයි F1 සමානයි හරි මෙතනදී ලැබෙනවා 325ක් කියලා 325 Hz එහෙම නැත්නම් 315 Hz කියලා ඔයාලට මෙතනින් පහසුවෙන් ගන්න පුළුවන් මේ දීලා තියෙන දත්ත වලට අනුව ධ්වනිමාන කම්බියට තිබිය ඇති සංඛ්‍යාත දෙක. ඊට අනුරූපව මෙන්න මේ ධ්වනිමාන කම්බියට තිබිය ඇති සංඛ්‍යාත දෙකට අනුරූපව ඔයාලට දිගවල් ගන්නයි තියෙන්නේ. මෙතන වැදගත් දෙයක් කියනවා ධ්වනිමාන කම්බිය ඉතා කුඩා අගයක සිට. ඒ කියන්නේ මෙතනදී අපිට සලකන්න පුළුවන් කුඩා අගයක සිට පටන් ගන්න කියන්නේ බලබිඳු නැති වෙන්නේ මූලික අවස්ථාවට. හරි මම මූලිකයේ සලකලා අපි ඉස්සලාම හදමු. එතකොට මේක අපිට පහසුවෙන් උතර ගන්න පුළුවන් 42 වෙනි ප්‍රශ්නෙට. හරි මූලිකයක අරගෙන 42ට අපි බලමු. අපි දන්නවා මූලික අවස්ථාවකදී හරි මූලිකයේ තරංග හැඩය ධ්වනිමාන කම්බියක අපි හැමතිස්සෙම මෙන්න මේ විදිහට තමයි දෙපස හරි නිෂ්පන්දන නිර්මාණය වෙන පරිදි මූලිකයට අනුරූපවම දිග ගණන් L කියලා හරි දිග ගණන් L කියලා අපි දන්නවා මෙතනදී ලැම්ඩා බෙදීම 2 සමානයි L ලැම්ඩා බෙදීම 2 සමානයි L ඒ නිසා මම මේක දැන් ආදේශ කරනවා අපිට පුළුවන් ලැම්ඩා මෙතනින් හොයාගන්න හරි ඔයාලා දන්නවා මෙතනදී අපි දන්නවා සම්පූර්ණ තරංගායමයක් කියලා කියන්නේ හරි පුඩු දෙකක කොටසක්. එතකොට එක පුඩුවක් වෙන්නේ එතකොට හරි ලැම්ඩා බෙදීම දෙකක්. එතකොට ලැම්ඩා බෙදීම දෙකක් සමාන වෙනවා සම්පූර්ණ ධ්වනිමාන කම්බිය දිග මම L කියලා සලක ගන්නවා. හරි ඒ විදිහට අපිට පුළුවන් මෙතන ලැම්ඩා ගන්න අපිට ලැම්ඩා සමානයි 2යි L කියලා. ලැම්ඩා සමානයි 2යි L කියලා. ඊට පස්සේ මම හරි V සමාන F ලැම්ඩා සමීකරණය භාවිතා කරනවා. අපි වාතයේ ධ්වනි ප්‍රවේගය මම ගන්නම් V කියලා. හරි ඒ විදිහට අපිට පුළුවන් මෙතනදී F සමානයි V බෙදීම ලැම්ඩා කියලා ලියන්න. F සමාන V බෙදීම ලැම්ඩා කියලා කියන්න. ඒ වගේම අපි දන්නවා හරි මෙතනදී අපි සලකන්නේ තන්තුවක් නිසා හරි මෙතනදී අපි සලකන්නේ තන්තුවක් නිසා තන්තුවේ ධ්වනි ප්‍රවේගය අතරම වාතයේ ධ්වනි ප්‍රවේගය නෙමෙයි තන්තුවේ ධ්වනි ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් V සමානයි හරි T බෙදීම ඒකක දිගක ස්කන්ධය වශයෙන්. ඒකට අපිට මෙයාව මෙතන ආදේශ කරගන්න පුළුවන්. හරි ඒ අනුව මම ලැම්ඩා එළියට ගන්නම් මෙතන F සමානයි එකයට ලැම්ඩා වාරයක් හරි V වෙනුවට මම ලියනවා T බෙදීමෙන්. හරි මෙතන තන්තුවක් සලකන නිසා වාතයේ නෙමෙයි තන්තුවක් අපි සලකන්නේ තන්තුවක් තුළ හරි අදි තන්තුවේ ආතතිය T නම් තන්තු ඒකක දිගක ස්කන්ධය M නම් අපිට පුළුවන් තන්තු තුල ධ්වනි ප්‍රවේගය මේ විදිහට අපි ලියන්න. හරි. එතකොට අපිට මෙතනදී F සඳහා සම්බන්ධයක් ලැබෙනවා අපිට. හරි. F සඳහා සම්බන්ධයක් ලැබෙන අපිට දී ඇති දත්ත ආදේශ කරන්න පුළුවන්. මෙතන අපිට ආවා උඩින් 2L කියලා. ලැම්ඩා සමානයි 2L. හරි. මෙතනදී 2L. හරි. තන්තුවේ ආතතිය වලට දීලා තියෙනවා T සහ M. අපි මෙයා වල ආදේශ කරගමු. හරි. ඒකට අපිට පහසුවෙන් මේක සුළු කරගෙන අපිට පුළුවන් සංඛ්‍යාත සඳහා අතරම සමීකරණයක් ලබා ගන්න. හරි ඒකට එක් සංඛ්‍යාත ලබාගෙන අපිට දිගවල අතර අනුපාතය ගන්න පුළුවන්. ඒකක දිග ස්කන්ධය දෙලා තියෙන 1 ග්‍රෑමීටර් මීටර්. හරි ආතතිය 40යි නිව්ටන්. හරි ඒ නිසා අපිට පුළුවන් දැන් මෙතන ආදේශ කරන්න. මෙතන 40යි නිව්ටන් වෙනවා. මෙතන 1යට 2යි L. මෙයා අපි දන්නේ නැහැ දිග. එයා තමයි අපිට හොයන්න කියන්නේ. මෙයා 40යි නිව්ටන්. මෙයා 1යි ග්‍රෑම් මීටර ඒ නිසා අපි මේක හරි කිලෝග්‍රෑම් කර ගැනීමට අවශ්‍යයි සම්මත ඒකක ආදේශ කරන්න ඕන. හරි එතකොට ඔයාලට පුළුවන් මෙතනදී හරි සමීකරණයක් එනවා F ට F සමානයි අර මේක සුළු කරගන්න මෙතන 400 හරි 40 වැඩි කිරීම 10 3ක් වෙනවා කියන්නේ 10 4යි හරි ඒකෝර අපිට මෙතන එළියට බෙදුණා ගමන් අපිට එනවා 200 බෙදීම හරි 2L වශයෙන් හරි මේක අපිට සුළු කරගත්තට පස්සේ 100 බෙදීම L කියලා අපිට ලැබෙනවා හරි දැන් අපිට තියෙන්නේ අපි දන්නවා දැන් මෙතනදී මේ එක් එක් සංඛ්‍යාතට අනුරූපව දිග හරි 100 බෙදීම L අනුපාතයට සමාන වෙනවා එහෙනම් අපි දන්නවා මෙතන අපි කලින් හොයාගත්තා හරි නිවිසුම් සංඛ්‍යාතය Hz 5යි නම් හරි සරසුලේ සංඛ්‍යාතය 320යි Hz නම් හරි ධ්වනිමාන කම්බියට තියෙන්න පුළුවන් 325 සහ 300 හරි 15 කියන අවස්ථා ආදේශ කළා 325 සහ 315 කියන අවස්ථා ආදේශ කළා අපිට පුළුවන් එක් එක් ධ්වනිමාන කම්බියට තියෙන්න පුළුවන් දිගවල අපිට ගණනය කරගන්න. ඒ නිසා මම 325ට සලකන්න 325 Hz විට හරි අපිට L1 ලියන්න පුළුවන්. L1 සමානයි 100 බෙදීම 325යි. හරි ඔයාලා මේක සුළු කරගන්න. එතකොට ඔයාලට එනවා මෙතන මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම නෙමෙයි අපිට භාග සංඛ්‍යාවලින් අහන නිසා හරි අපිට මෙතන ලියන්න පුළුවන්. හරි 100ව ගත්තොත් එහෙම පහසුවෙන් අපිට මෙතන 325 සහ 300 අතර නේ වලගෙන් අහන්නේ. හරි අපිට මෙතන පුළුවන් ඕනනම් 100 හරි අපි පහෙන් බෙදමු. හරි 20 බෙදීම අපිට පුළුවන් මෙතන 6යි හරි හරි 25ට 5යි 65 කියලා ගන්න පුළුවන්. හරි එතකොට ඒ වගේම අපිට ඊළඟ අවස්ථාවට හරි ඔයාලගේ ඊළඟ අවස්ථාවට ඔයාලගේ Hz 315 විතර Hz 315 විතර ඔයාලට එතනත් ලියන්න පුළුවන් දිග සඳහා සම්බන්ධයක්. හරි දිග සඳහා සම්බන්ධයක් මේ විදිහට L2 සමානයි 100 බෙදීම හරි අපිට එනවා 315යි
හර්ට්ස් කියලා. හරි. ඒකට ඔයාලට මෙතනත් ඔයාලට මේ විදිහටම සම්බන්ධය ගන්න පුළුවන්. හරි. මෙතනදී අපි 5 ඒවා මෙතන 20ක් තියෙනවා. මෙතන ගන්න පුළුවන් 6යි. හරි. ඊට පස්සේ 15ට 3ක් වෙනවා 63ක් කියලා. හරි. එතකොට අපි බලමු මේ වගේ එතකොට මේ ස්ට්‍රින්ග් අපිට ගන්න පුළුවන් පිළිතුරු හරි. හරි. ඔයාලට පේනවා මේක තවදුරටත් අපිට සුළු කරගන්න පුළුවන් නේද? හරි. අපිට පුළුවන් මේක තවදුරටත් සුළු කරගන්න. හරි. මෙතන අසරක් 4යි. හරි. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 1යි හරි 3යි කියලා. 4 බෙදීම 13යි කියලා. හරි. එතකොට මේ ඔක්කොම මීටර්. හරි. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් මෙතන 4 බෙදීම 13 සහ 20 බෙදීම 63. හරි. හරි. අපිට ලේසියෙන් පිළිතුර ගන්න පුළුවන් මෙතන ආන්සර් එක වෙන්නේ මෙතන 3 නේද? හරි. ඔව් අපිට මෙතන පිළිතුර 3 වශයෙන් ගන්න පුළුවන්. ඔන්න මේක ඇත්තටම පහසු ගැටලුවක්. එතනින් තේරුම් ගන්න තියෙන ධ්වනිමාන කම්බියට තිබිය හැකි සංඛ්‍යා දෙක ගත්තා නම් ඊට අනුරූපව මේකේ වැදගත් දෙයක් තමයි කම්පනයේ දිග කුඩා ගේක සිට වෙනස් කරනවා කියලා කියන්නේ අපි දන්නවා කුඩා ගේක සිට වෙනස් කරද්දී පළමුවෙන් හොගෙන්න අපිට හරි මූලික අවස්ථාවට සලකලා අපිට හදන්න පුළුවන්. හරි පහසෙන් ඔන්න එතකොට පිළිතුර 3 කියලා ලබා ගන්න පුළුවන්. හරි. අපි 43 වෙනි ප්‍රශ්නේ බලමු. 43 වෙනි ප්‍රශ්නේදී ඔයාලට කියනවා දී ඇති පරිපථයේ ඒ ඇමීටරයේ කියවීම මෙන්න මේ දීලා දක්වලා තියෙන පරිපථයේ S1 කියන S2 කියන ස්විච් දෙකම වහලා තිබුණත් විවෘත කරලා තිබුණත් ඔෆ් කරලා තිබුණත් ඔන් කරලා තිබුණත් එකම අගයක් පෙන්වනවලු. ඒ කියලා කියන පරිපූර්ණ ඇමීටරයක් ලෙස සලකලා R ප්‍රතිරෝධයේ අගය තමයි ඔයාලගෙන් අහන්නේ කීයක් වෙනවද කියන එක. හරි. එතකොට ඔයාලට මේක හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් පවතිනවා. හරි. ඔයාලට පුළුවන් ඕන ක්‍රමයකට මේක හදන්න. ඉතින් තේරුම් ගන්න ඕනේ දේ තමයි S1 ස්විචේ විවෘතව තිබුණත් හරි සංවෘතව තිබුණත් S1 S2 කියන ස්විච් දෙක ඇමීටර් පාඨාංගය එකයි. ඒකට මේක ඔයාලට ලේසිම ක්‍රමය තමයි අල්ලගන්න ලේසිම විදිය. හරි. මෙතනදී මේ ඇමීටරේ ඔයාලට මෙන්න මේ ස්විච් දෙකම විවෘත කරලා තිබුණාට පස්සේ ඔයාලට පේන්න ඕන මේ ගලා යන සම්පූර්ණ ධාරාවම ගලා යන්නේ. හරි. ස්විච් දෙකම විවෘත කළ විට පරිපථයේ නිකුත් වෙන සම්පූර්ණ ධාරාවම ගලා යන්නේ ඇමීටරේ තුලින් කියලා. ඒ නිසා අපිට එක් අවස්ථාවකදී ඇමීටරේ ධාරාව හොයාගන්න පුළුවන් වුණා නම් අපිට අවස්ථා දෙකේදීම හරි ඇමීටර හරහා ගන්න ධාරාව සමාන නිසා අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. එතකොට අපිට මේක රූප දෙක මම ඇඳගත්ත වෙනම අපිට S1 විවෘත විට පවතින සහ S1 සංවෘත විට පවතින විට S1 විවෘත වෙන විට ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ගලා යන ධාරාව මම මෙතනින් ගත්තොත් I කියලා. හරි. ඔයාලට තේරෙන්න ඕනේ මේ I ධාරාව ඉහළ පරිපථයේ මෙතන සංවෘත හරි විවෘත නිසා ධාරාව ගලා යන්න බෑ. ඒ නිසා සම්පූර්ණ ධාරාවම ඔයාලට පේනවා මේ ස්විච් දෙක විවෘත විට ගලා යන්නේ ඇමීටරේ හරහා. එතකොට අපිට මේ ධාරාව ගලා යන මාර්ගයේ ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් 2යි 3යි. මෙතන 3යි නිසා අපිට ඔක්කොම එනවා හරි R සමක එනවා ඔයාලට පේනවා දැක්ක ගමන්ම R සමක සමානයි හරි මේ ප්‍රතිරෝධ ශ්‍රියාලම ශ්‍රේණිගත නිසා අපිට 8යි ඕම් කියලා ගන්න පුළුවන්. හරි 8යි ඕම් කියලා. හරි ඒ අනුව අපිට පුළුවන් එහෙනම් මේකේ ගලා ඇමීටර හරහා ගලා යන ධාරාව හරි මම IA කියලා ගන්නම්. ඇමීටර තුල ගලා යන ධාරාව අපිට පුළුවන් P බෙදීම R ආදේශ කරලා සමකයෙන් බෙදලා වෝල්ටීයතාවය 8යි වෝල්ට් වෙනවා. සමක හරි ප්‍රතිරෝධය 8යි ඕම්. අපිට ධාරාව ගන්න පුළුවන් මෙතන 1යි ඇම්පියර් කියලා. හරි ධාරාව 1 ඇම්පියර් කියලා එනවා. හරි ඊට පස්සේ එහෙනම් ඔයාලා තේරුම් ගන්න එහෙනම් මේ ස්විච් දෙක සංයුත වෙට විටත් අපිට එහෙනම් මෙතනින් කෙලින්ම ගන්න පුළුවන් අපිට ගාණ කියලා තියෙන නිසා ස්විච් දෙක සංයුත විටත් මේ හරහා ගලා යන්නේ 1 ඇම්පියර් විය යුතුයි. හරි දැන් අපිට මේ පරිපථය සඳහා අපිට පුළුවන් දැන් නැවත සමීකරණයක් ලියන්න. අපිට මේකේ පරිපථයේ සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. හරි තව දෙයක් ඔයාලා තේරුම් ගන්න ඕනේ ඔයාලට මෙතන පේනවා මේ පරිපථයේ ධාරාවක් මම මේ විදිහට එව්වට පස්සේ I total කියලා ඒක මේ පැත්තෙන් 1 ඇම්පියර් බවට පත් වෙනවා. මෙහෙන් එනම් I total ඍණ 1 වශයෙන් ධාරාවක් ගලා යනවා මේ දිශාවට. හරි ඉන් අනතුරු ඔයාලට පේනවා එතනදී ගලා යන අනතුරු මෙතන දෙකම එකතු වුණාම නැවත I total වෙනවා. ඒ ගලා යන සම්පූර්ණ ධාරාව ඔයාලට මෙන්න මේ ස්විචයේ විවෘත විට සංවෘත විට හරි තනි කම්බියක් තියෙන නිසා අපි දන්නවා තනි කම්බිය හරහා කිසිදු ප්‍රතිරෝධයක් නැහැ. හරි ධාරාව ගලා යනකොට බාධාවක් නැත්නම් නැහැ. ඒ නිසා මේ 3 ඕම් ප්‍රතිරෝධ හරහා කිසිදු ධාරාවක් ගලා යන්නේ නැහැ. සම්පූර්ණ ධාරාවම ගලා යන්නේ මෙන්න මේ තනි කම්බිය නිර්මාණය වෙලා තියෙන තනි කම්බිය ඔස්සේ. හරි ඒක තේරුම් ගන්න. එතකොට මේ ස්විච් දෙකම සංවෘත විට මෙතන ස්විච් දෙක සංවෘත විට මෙන්න මේ S2 කියන ස්විචය හරි S2 කියන ස්විචය සංවෘත විට ඇත්තට මෙන්න මේ 3 ඕම් කියන ප්‍රතිරෝධ හරහා කිසිදු ධාරාවක් ගලා යන්නේ නැති නිසා මේක අපිට අයින් කරන්න පුළුවන් මේක පරිපථයට අදාළ වෙන්නේ නැහැ. හරි එතකොට අපිට මෙතනදී සමකය හොයන්න පුළුවන්. මම මෙතන ලියන්නම් R සමක සමානයි. හරි R සමක සමානයි අපිට මේක ගන්න පුළුවන්. ඔයාලට පේනවා 2 ඕම් කියලා ප්‍රතිරෝධයක් මෙතන ශ්‍රේණිගතයි. හරි 2 ඕම් කියලා ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතයි. ඔයාලට පේනවා මේ දන මාර්ගයේදී 3 ඕම් සහ R කියන එක සමාන්තරගතයි. ඒ නිසා ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදීම එකතුව කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි 3 වැඩි කිරීම R බෙදීම 3 ධන R ඊට අමතරව කිසිදු ප්‍රතිරෝධයක් නැවත අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙයා තමයි මේ පරිපථයේ සමග ප්‍රතිරෝධය වෙන්නේ.
අපිට මේක මේ විදිහට තියාගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට 2 ධන 3i r 3 ධන r වශයෙන් අපිට මේක දැනට තියාගමු. දැන් පරිපථය සඳහා අපි සමීකරණයක් ලියාගමු. මුළු පරිපථය සඳහාම මම මෙතන ලියනවා එහෙනම් v සමානයි ir v සමාන ir වෝල්ටීතාවය දන්නවා ඔයාලා 8යි වෝල්ට්. හරි අපි මෙතන මුළු පරිපථය සඳහා ලියනු i total කියලා ගමු. හරි r සමකය අපිට ගන්න පුළුවන් මෙතන අපි හොයාගත්තා මෙතන 2 ධන 3i r බෙදීම 3 ධන r කියලා. හරි දැන් අපිට මෙතනදී මුළු ධාරාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ හොයාගන්න. නමුත් අපි දන්නවා මුළු ධාරාව සහ හරි මුළු ධාරාව මෙතනදී අපි දන්නේ නැති වුණත් අපි දන්නවා මෙතන ඇමීටරය හරහා ගලා යන ධාරාව. ඒකට අපිට පුළුවන් ඒ ආසුරෙන් අපිට සමීකරණයක් ගන්න අපි ධාරා බෙදීමේ මූල ධර්මයට අනුව. අපි දන්නවා හැමතිස්සෙම ධාරා බෙදීමේ මූල ධර්මයට අනුව හරි ඇමීටරය හරහා ගලා යන ධාරාව තීරණය වන්නේ R ප්‍රතිරෝධය නිසා අපි දන්නවා ධාරා බෙදීමේ මූල ධර්මයේ භාවිතා කරන්න හැම වෙලේම අපි ප්‍රතිවිරුද්ධ හරි එතකොට 3i ohm හරහා ගලා යන ධාරාව තීරණය වන්නේ R හරහා ගලා යන ධාරාව තීරණය වන්නේ 3i ohm. ඒ නිසා අපිට පුළුවන් මෙතන හරි ඉහළින් ගලා යන නැත්නම් i total අතර සම්බන්ධයක් ගන්න. එහෙනම් මම මෙතන ගන්න ඇමීටරය හරහා ධාරාව ia සමානයි සම්පූර්ණ ධාරාව අපි බෙදනවා ප්‍රතිරෝධ දෙක එකතුවෙන් R ධන 3න්. ඉන්පසු අපි එතකොට වැඩි කරොත් එහෙම මෙතනදී අපිට ඇමීටරය හරහා ගලා යන ධාරාව තීරණවන්නේ ඉහළ පරිපථය නිසා. ඔයාලා ධාරා බෙදීමේ මූල ධර්මයේ බලන්න. හරි මේක ධාරා බෙදීමේ මූල ධර්මය මම පාවිච්චි කරේ. මෙතනදී ඔයාලට i total සඳහා සම්බන්ධයක් ගන්න පුළුවන් කෙලින්ම i total සමානයි ia වාරයක් R ධන 3 බෙදීම R කියලා. i total සමානයි ia වාරයක් R ධන 3 බෙදීම R කියලා. ia කියන එක අපි හොයාගත්ත 1යි කියලා. ඒ නිසා අපිට පුළුවන් මෙතන R බෙදීම R ධන 3 බෙදීම R කියලා i total විදිහට ගන්න. හරි. ඒ නිසා අපිට මෙතන ලියන්න පුළුවන් පහසුවෙන් 8යි වෝල්ට් සමානයි R ධන 3යි. මොකද ia එකක් නිසා මෙතන 1 කියලා දාන්න අවශ්‍ය නැහැ. ඒකෝට මෙතන R හරි. R. එතකොට අපිට පුළුවන් දැන් මෙතනින් පහසුවෙන් ලියා ගන්න මෙතන 2යි 3යි R හරි. sorry මෙතන සම්පූර්ණ පොද කොටසට එන්නේ නැහැ. වරහන මේක හදාගන්න හරි බෙදීම එන්නේ මේ කොටසට විතරයි. ඒතරම 2 ධන 3යි R වෙන්නේ. හරි. මෙතන 3 ධන R. හරි. එතකොට මෙතනත් එහෙමයි 3 ධන R. හරි. දැන් අපිට මේක වැඩි කරගන්න තියෙන්නේ. දැන් සාමාන්‍ය සුළු කිරීමක් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ සුළු කිරීම කරගන්න. හරි. මේක වැඩි කරගන්න. හරි. එතකොට ඔයාලට පුළුවන් මේක වැඩි කරගත්තට පස්සේ ඔයාලට පේනවා මම පළවෙනි කොටසෙන් වැඩි කරගන්නම්. මෙතන 2 ආරයක් R ධන 3 බෙදීම R වැඩි කිරීම ඔයාලට පේනවා මේ පදය හරි දෙවෙනි පදයෙන් වැඩි කරපුවම R බෙදීම 3ට R බෙදීම 3 කැපෙනවා. R ට R කැපුණාම මෙතන 3ක් කියලා ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක සුළු කරගන්න. මෙතන 8 ඍණ 3 5ක් වෙනවා. හරි. මෙතන 2යි R මෙතන 6ක් වෙනවා. හරි. මේ R උත් මම මේ පැත්තට වැඩි කරගත්තොත් R වෙනවා. දැන් අපිට පුළුවන් මෙතන 3යි R සමානයි 6යි. හරි. ඔන්න අපිට පහසුවෙන් R ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් 2යි ohm කියලා. හරි. එතකොට ඔන්න මේ හැරෙන්න ඔයාලට තව ඕන තරම් ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ධාරා බෙදීම පාවිච්චි කරලා මම මෙතනදී හැදුවේ. හරි. මේ හැරෙන්න ඕන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අවසානයේදී ඔයාලට මෙතනදී නම් මොන ක්‍රමයෙන් හරි අපිට විනාඩි 2ක් වගේ ඇතුළත උත්තරේ ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලට වෙන්න ඕන. හරි. ඕන ක්‍රමයක් ඔයාලට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ 2යි ohm. හරි. ඒ කියන්නේ මෙතන ආංශික 2. හරි. අපි 44 වෙනි ප්‍රශ්නේ බලමු. 44 වෙනි ප්‍රශ්නේදී ඔයාලට කියනවා ඍණ 50 සෙල්සියස්සේ පවතින ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම් වූ අයිස් කැබැල්ලා 10 වෝල්ට් නියත ශීඝ්‍රතාවයකින් තාපය ශක්තිය සැපයීමෙන් අනුතුරු රත් කරනවලු. ඔයාලට අයිස් වල විශිෂ්ට දාපධාරිතාවය දීලා තියෙනවා SI එකක වලින් ඇල්ෆා කියලා. ඊට පස්සේ ඇල්ෆා ඇසුරෙන් ඔයාලට දීලා තියෙනවා ජලයේ විශිෂ්ට දාපධාරිතාව. හරි. අයිස් වල විලේන විශිෂ්ට දාප සහ ජලයේ ඒ අදාලා ගියන්. හරි. එතනදී ඔයාලට අහනවා පද්ධතියේ උෂ්ණත්වයේ තීටා කාලය සමග වෙනස් වීම වඩාත් හොඳින් නිරූපණය වන්නේ පහත් සඳහන් කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා. හරි. මීට කලින් අවුරුදු වලටත් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ හරි තාප මිතිය ඇසුරෙන් ප්‍රශ්න එතනදී ඔයාලට ගොඩාක් වෙලාවට ලැබිලා තියෙන්නේ මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවයන් හරි විලේනේ විශිෂ්ට ප්‍රවෘත්ති තාපයන් ඇත්තම සත්‍යයන් ලබා දීලා තමයි ඔයාලට මෙන්න මේ කාල අතර පරතරේ හරි මෙච්චර කාලයක් ගත වෙද්දී මේ මිශ්‍රණයේ පවතින්නේ මොනවද? හරි ද්‍රව සහිත කලාපයක්ද ද්‍රව සහ වාෂ්ප සහිත කලාපයක්ද වශයෙන් ඔයාලට මීට කලින් අවුරුදු වල හරි ඒ අදාළ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නමුත් මේ අවුරුද්දෙන් තේරුම් ගන්න මෙදින්ද ඔයාලගෙන් ඇත්තටම මේ ඇල්ෆා ඇසුරෙන් ලබා දීලා තියෙන අගයන් ඇසුරෙන් ඔයාලට සිදු වෙනවා. ඔයාලට පේනවා ප්‍රස්ථාර 4 වලම හැඩය එකම වගේමයි ප්‍රස්ථාර 5ෙම හැඩය. නමුත් ඔයාලට මෙතනදී නිවැරදි ප්‍රස්ථාරය තෝරගන්න නම් ඒ අදාළ ක්‍රියාවලියට අදාළ අපිට නිවැරදි කාලයන් ආසන්න වශයෙන් හොයාගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේකේ නිවැරදි පිළිතුර ලබා ගන්න බෑ. හරි. එහෙනම් අපි ගැටලුවට යමු. හරි. එතකොට ඔයාලට 44 වෙනි ප්‍රශ්නේදී කියලා තියෙනවා ඍණ 50 සෙල්සියස්සේ පවතින 0.1 කිලෝග්‍රෑම් විච්ච අයිස් කුට්ටියක් නිසා අපි ඉස්සලම මම සලකනවා ඍණ 50 සෙල්සියස් පවතිනකොට
ඒකෙදී අපි ඍණ 50 සෙල්සියස් පවතින අයිස් කුට්ටිය ඉස්සලාම අපි රත් කරගන්න අවශ්‍ය වෙනවා සෙල්සියස් 0 අයිස් බවට. හරි. එතනදී මෙතන ඔයාලට විශිෂ්ට දාබ්දාරිතාවට ඇල්ෆා කියලා දීලා තියෙනවා. හරි. ඉන්න අනතුරුව මම මේ සඳහා හරි ඊට කලින් අපි මේ සඳහා ගත වෙච්ච කාලය මම T1 කියලා ගන්නවා. ඉන් පසු අපිට ඊළඟ අවස්ථාවේදී සෙල්සියස් අංශක 0 පවතින. අතර මේ ඔක්කොම අයිස් වෙනවා. හරි. ඊට පස්සේ සෙල්සියස් අංශක 0 පවතින අයිස් අපිට සිද්ධ වෙනවා සෙල්සියස් අංශක 0 ද්‍රව බවට පත් කරගන්න. හරි. ද්‍රව බවට පත් කරගන්න. එතකොට මේ ඇවිල්ලා මෙතනදී අපි සෙල්සියස් අංශක 0 තිබ්බ ගාණය ඇතරම. හරි. ඊට පස්සේ සෙල්සියස් අංශක මම ඒ සඳහා ගත වෙන කාලෙ ඊට කලින් මේ සඳහා ගත වෙන කාලෙ මම T2 කියලා ගන්න. ඊට පස්සේ අපි සෙල්සියස් අංශක 0 පවතිච්ච ද්‍රවය හරි සෙල්සියස් අංශක 0 පවතිච්ච ද්‍රව සෙල්සියස් අංශක 100 පවතින හරි ද්‍රව බවට පත් කර ගැනීමට ගත වෙන කාලෙ මම T3 කියලා ගන්නම්. හරි. එතකොට ඔයාලට මෙතනදී අපිට දෙවෙනි අවස්ථාවේදී ඇත්තටම අපි මෙතන දන්න උෂ්ණත්වයේ නියතව පවතින පරිදි පදාර්ථයේ හරි අවස්ථාව වෙනස් වෙනවා. ඉතින් මේ අවස්ථාවට අපි පාවිච්චි කරන්නේ විලේනීය විශිෂ්ට ගුප්ත තාපාගයන්. හරි. වාට අයිස් වල විලේනීය විශිෂ්ට ගුප්ත තාපාගයන් දීලා තියෙනවා. අපිට ලියා ගන්න පුළුවන් 160යි අල්ෆා කියලා. හරි. ඒතර අපිට මෙතන 160යි අල්ෆා. හරි. ඊට පස්සේ ඔයාලට ඊළඟට මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාව අපිට අවශ්‍ය වෙනවා. සෙල්සියස් අංශක 0 පවතින ද්‍රව ජලය සෙල්සියස් අංශක 100 පවතින ද්‍රව ජලය බවට පත් කරගන්න. මම ඒ සඳහා අපිට ලගේ අගයන් ලබා දීලා තියෙනවා මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 2යි අල්ෆා කියලා. හරි. ඊට පස්සේ එහෙනම් අපිට මෙතන පුළුවන් 2යි අල්ෆා ආදේශ කරන්න. හරි. ඉන්පසුව සෙල්සියස් අංශක 100 පවතින ද්‍රව ජලය සෙල්සියස් අංශක 100 පවතින අපි දන්න වාෂ්ප බවට පත් කරගන්න. හරි. ඒ කියන්නේ මෙතන තවත් අවස්ථා විපර්යාසයක්. හරි. පදාර්ථයේ අවස්ථාව වෙනස් වෙනවා උෂ්ණත්වයේ නියතව පවතින පරිදි. මම මේ සඳහා ගත වන කාලේ T4 කියලා ගන්න. ඒ සඳහා ඔයාලට දීලා තියෙනවා ඇල්ෆා 1200 ඇල්ෆා කියලා. හරි. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. හරි. ඊට පස්සේ අපි දැන් එක එක අගයන් අපි හොයාගමු ආසන්න වශයෙන් අපිට පුළුවන් එක එක අවස්ථා සඳහා හරි අගය කාල සඳහා අගයන් අපිට ලබා ගන්න. අපි පළවෙනි අවස්ථාව වලට පේනවා මෙතනදී අයිස් රත් වීම. හරි. එතනදී අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැති නිසා අපි පාවිච්චි කරන MC දීතා පදය. හරි. එහෙනම් මම තාප සපේන ශීඝ්‍රතාවය මම T1 කියලා ගන්නවා. Q බෙදීම T1 MC θ. ඇතර මෙතන ඩෙල්ටා θ වෙන්නේ අපි රත් කරන්නේ සෙල්සියස් අංශක 0 දක්වා ඍණ 50 සිට හරි. එතකොට ඔයාලට මෙතනදී මම ඒ සඳහා ගත වෙච්ච කාලය T1 කියලා ගන්න. ඔයාලට තාපයේ සපේන ශීඝ්‍රතාවය දීලා තියෙන නිසා අපිට කෙලින්ම මෙතන ආදේශ කරන්න පුළුවන් 10යි වොට් කියලා ඔයාලට දීලා තියෙනවා. හරි. ඉන්පස්සේ මෙතන 0.1යි. හරි. ඔයාලට මෙතනදී අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය ඇල්ෆා කියලා දීලා තියෙනවා ගානේ. හරි. එතකොට ඔයාලා මෙතන වැඩි කරොත් අපිට 50ක් කියලා එනවා. බෙදීම T1. හරි. දැන් අපිට පුළුවන් මෙතන T1 හොයාගන්න. T1 සමානයි. හරි. බලන්න මෙතන අපිට මෙතනදී සුළු කරගන්න පුළුවන් තවදුරටත්. හරි. එතකොට ඔයාලට මෙතන T1 එනවා 0.5යි ඇල්ෆා කියලා. හරි. එතකොට ඔන්න අපි ඇත්තටම අයිස් රත් වීම දක්වා ගත වෙච්ච කාලය අපිට 0.5යි ඇල්ෆා කියලා එනවා කාලය. එතකොට ඔයාලට පුළුවන් මේ ඇසුරෙන් ඔයාලට නිවැරදිව දක්වලා තියෙනවද කියලා ප්‍රස්ථාර පහ බලන්න. හරි. ඔයාලට පේනවා පළවෙනි ප්‍රස්ථාරේ අයිස් රත් වීම දක්වා සිදුවන ක්‍රියාවලිය. හරි. ඔයාලට 0.5කට අදාළව මොකද 2යි ඇල්ෆාගේ සිට 4න් එකක් වගේ තියෙනවා. හරි. දෙවෙනි එකේ අපි ගත්තොත් මේත් ඒ විදිහටමයි. හරි වෙනසක් නැහැ. නමුත් ඔයාලට පේනවා තුන්වෙනි එකේ නම් පොඩි වෙනසක් තියෙනවා. මොකද එතනදී අයිස් රත් වීම 2යි ඇල්ෆාගෙන් භාගයක්. හරියට ඇල්ෆා වගේ කාලයකට අදාළ දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ තර්කයෙන් අපිට පහසුවෙන් මෙන්න මේ තුන්වෙනි පිළිතුර විය නොහැකි කියන තර්කයට එන්න පුළුවන්. හැබැයි ඔයාලට හතරවෙනි සහ පස්වෙනි ප්‍රස්ථාර දෙකේ හරියටම 2යි ඇල්ෆාගෙන් 4න් එකක් පමණ වෙන විට 4න් එකක් පමණ වෙන විලස ඔයාලට මෙන්න මේ අයිස් රත් වෙන අවස්ථාවට අදාළ කාලය ඔයාලට සැලකුම් කරලා තියෙනවා. ඒ නිසා අපිට ඉතුරු පිළිතුරු හතරම තියාගන්න වෙනවා. 1 2 4 5 කියන. හරි. අපි බලමු ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙන්නේ දැන් මෙතන අපි කතා කරේ අයිස් රත් වීම. දැන් අයිස් වල හරි ඇත්තරම මෙතන ඉඳන් විලේන විශිෂ්ට ගුප්ත තාපය. හරි. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0 පවතින ඝන අයිස් සෙල්සියස් අංශක 0 පවතින හරි ද්‍රව අයිස් බවට පත් කර ගැනීම. ඒ සඳහා මම අපි දන්නවා මෙතනදී හරි අපි මෙතනදී අවස්ථා විපර්යාසයක් වෙන නිසා අපි පාවිච්චි කරන්නේ Q සමානයි ml පද. හරි. ඇත්තටම ml මෙතන විලයනය. හරි. එතකොට අපි දන්නවා මෙතනදී උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. මම ඒ සඳහා ගත වෙච්ච කාලේ T2 කියලා ගන්නවා. හරි. එතකොට මම මෙතනදී අපිට දීලා දිනවා තාපයේ සපේන ශීඝ්‍රතාවය. ඒ ඕනම අවස්ථාවක සඳහා නියත ශීඝ්‍රතාවයෙන් සපේන නිසා 10යි වොට් වෙනවා. ස්කන්ධයේ 0.1යි. ඔයාලට විලේන විශිෂ්ට ගුප්ත තාපාගයන් දුන්නා 160යි ඇල්ෆා කියලා. හරි. මේ සඳහා ගත වෙච්ච කාලය අපිට මෙතන T2 කියලා තියෙනවා. ඔයාලට මෙතන T2 ගණනය කරගන්න පුළුවන්. හරි. ඔයාලට T2 එනවා මෙතන. එතකොට ඔයාලට පේනවා හරි. මෙතන 10 අපිට 10 කපා ගන්න පුළුවන්. 1.6යි ඇල්ෆා කියලා අපිට T2 ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේ ඇසුරෙන් අපිට තව දත්තයකට එන්න පුළුවන්. එහෙනම් සෙල්සියස් අංශක ඍණ 50 පවතින ඝන අයිස් අවස්ථාවේ ඉඳලා සෙල්සියස් අංශක 0 පවතින ද්‍රව අයිස් දක්වා ගත වීමට ගත වන කාලය අපිට එහෙනම් මේ දෙක එකතුව වෙනවා. හරි.
ඒ අදාළ ක්‍රියාවලිය දෙකම සඳහා ගත වන කාලය. මම මෙතනදී T1 T2 ගත්තට පස්සේ ඔයාලට මෙතනදී දෙනවා ආරම්භයේ 0.5 ඇල්ෆා. හරි දෙවෙනි අවස්ථාවට 1.6 ඇල්ෆා. එහෙනම් මේ ක්‍රියාවලිය දෙක සඳහා ගත වෙච්ච කාර්යය 2.1 ඇල්ෆා කියලා ඔයාලට එනවා. ඒකට ඒ தත්ත්වය අපිට භාවිතා කරලා බලන්න පුළුවන් පිළිතුරක් ඉවත් කරන්න හැකිද කියලා. ඔයාලට පේනවා පළමු සහ දෙවෙනි අවස්ථාවට පළවෙනි රූපේ හරියටම දෙකට වඩා ස්වල්පයක් ඉස්සරින් ලකුණු කරලා තිනවා. ඒ කියන්නේ 2.1ක් වෙන විදියට. හරි. හැබැයි ඔයාලට මෙතනදී පේනවා දෙවෙනි ප්‍රස්ථාරය අපිට අයින් කරගන්න පුළුවන්. එතනදී ක්‍රියාවලිය දෙකම සඳහා ගත වෙච්ච කාලේ 2 ඇල්ෆාට අඩුවෙන් සලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා අපිට දෙවෙනි පිළිතුරත් හරි වැරදි කියලා ගන්න පුළුවන්. නමුත් 1 4 5 කියන පිළිතුරු 4 3 ගත්තට පස්සේ එයාලගේ නිවැරදිව ලකුණු කරලා තියෙන නිසා අපිට නැවත මේ තුන තියාගන්න වෙනවා. හරි අපිට තවත් ඉස්සරහට යන්න වෙනවා නිවැරදි පිළිතුරු ලබා ගන්න. මම ඊළඟ අවස්ථාවට දාන්නම්. ඊළඟ අවස්ථාවේදී අපි සලකන්නේ ද්‍රවය රත් වීම සඳහා. හරි ද්‍රවය රත් වීම සඳහා. හරි ඒ අවස්ථාවේදී එහෙනම් සෙල්සියස් අංශක බිඳුවේ පවතින ද්‍රවය සෙල්සියස් අංශක 100 පවතින ද්‍රව ජලය බවට පත් කරගන්න. එතනදී අවස්ථා විපර්යාසයක් නැති නිසා අපි පාවිච්චි කරන්නේ Q සමාන mc θ. මම මෙතන T3 කියලා ගන්න. හරි මෙතන mc හරි උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 100 රින බිඳුව. හරි එතකොට ඔයාලට මෙතන 10 වෝල්ට් කියලා ලියා ගන්න පුළුවන් කලින් වගේ මෙතන 0.1යි. ඔයාලට මේ සඳහා අගය දීලා තිබ්බා 2 ඇල්ෆා කියලා. මෙතන 100යි. හරි පහසුවෙන් ඔතන ඔයාලට මෙතන ගණනය කරගන්න පුළුවන් එහෙනම් මෙතන ඇත්තටම T3 එන්න ඕන. මෙතන T3 හරි ඔයාලට සුළු කරගන්න. මෙතන 10ට අපිට මෙතනින් 100න් එකක් කපන්න පුළුවන්. හරි මේ හරිය අපිට එනවා එහෙනම් T3 සමානයි. හරි 2 ඇල්ෆා කියලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. මොකද මෙතන 10ට 0.1 කැපිලා යන නිසා. හරි එතකොට ඔයාලට තේරුම් ගන්න. එතකොට මේ සමස්ත ක්‍රියාවලි තුනම සඳහා ගත වන කාලය. හරි සමස්ත ක්‍රියාවලි තුනම සඳහා ගත වන කාලය අපිට කලින් ආවේ 2.1 ඇල්ෆා. හරි ඒ සඳහා මේකට තව දෙකක් එකතු වුණාම හරි සෙල්සියස් අංශක 100 පවතින ද්‍රව දක්වා රත් කිරීම සඳහා ගත වන කාලය අපිට එනවා. හරි 2.1 ඇල්ෆා දාන මේ සඳහා ක්‍රියාවත් ගත වෙච්ච කාලය හරි 2 ඇල්ෆා. එතකොට 4.1 ඇල්ෆා වෙනවා. ඍණ 50 සෙල්සියස්යේ පවතින අයිස් කුට්ටිය සෙල්සියස් අංශක 100 පවතින හරි ද්‍රව ජලය බවට පත් කිරීම සඳහා ගත වන කාලය. එතකොට අපිට බලන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව වෙන විට කාලය 4.1ක් වෙන විට ඔයාලට ඇඳලා දීලා තියෙන්න ඕන. ඒ දත්තෙන් ඔයාලට අයින් කරන්න පුළුවන් පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. ඔයාලට පේනවා එතනදී 4 ඇල්ෆාට වඩා අඩුවෙන් ලකුණු කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට පහසුවෙන් මෙතන හතරවෙනි පිළිතුරත් අයින් කරන්න පුළුවන්. හරි. නමුත් අපිට පළවෙනි සහ පස්වෙනි පිළිතුරු දෙක තියාගන්න වෙනවා. මොකද ඒකේ අපිට සලකන අවස්ථා තුනට අදාළව නිවැරදිව ලකුණු කරලා තියෙන නිසා දැන් අපිට බලන්න ඕන හරි වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය සඳහා ගත වන කාලය 16ට වඩා අඩුද 16ට වඩා වැඩිද කියලා. එහෙනම් අපි වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය හරි අවස්ථාව නියත අවස්ථාව වෙනස් වෙමින් උෂ්ණත්වය නියතව පවතින හතරවෙනි අවස්ථාව සඳහා සමීකරණය දාමු. අපි දන්නවා එතනදී භාවිත කරන්නේ හරි මම T4 කියලා ගන්නවා. එතනදී අවස්ථා විපර්යාසයක් නිසා උෂ්ණත්ව වෙනස් වීමක් නැහැ. ml වෙනවා. හරි එතනදී ඔයාලට මම 10 වොට් උෂ්ණ හරි ස්කන්ධයේ 0.1යි. හරි මේ සඳහා අපිට දීලා තියෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය අගය 1200යි ඇල්ෆා කියලා. හරි මම මේ සඳහා ගත වෙච්ච කාලයක් T4 කියලා ගන්නවා. හරි එතකොට අපිට මෙතන T4 ගණනය කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට පේනවා T4 සමානයි. හරි මෙතනින් 1යි අපිට 0.1කටත් 10ක් කපා ගන්න පුළුවන්. හරි අපිට එනවා මෙතන 12යි ඇල්ෆා කියලා. එහෙනම් අපිට තේරෙනවා වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය. අපි දන්නවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපාගයන් හරි විලයන විශිෂ්ට ගුප්තතාපාගයන් කොහොමත් විශිෂ්ට තාපකාරිතාවයන්ට වඩා වැඩි. ඒදී විලයන විශිෂ්ට ගුප්තතාපයට වඩා වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපය වැඩි නිසා අපි දන්නවා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හරි ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව හරි ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාව දක්වා හරි යම්කිසි පදාර්ථයක් ගමන් කරවීමට. හරි ඒ සඳහා ගත වන කාලය ඉතා වැඩි 12 ඇල්ෆා. හරි ඒ නිසා අපි බලමු එතකොට සමස්ත කාලය මෙතනදී 4.1 ඇල්ෆා දන 12 ඇල්ෆා කියලා කියන්නේ 16.1 ඇල්ෆා. එහෙනම් ඔයාලට තේරෙනවා නම් පූර්ණ ක්‍රියාවලිය සඳහා ගත වෙච්ච කාලය 4.1 ඇල්ෆා දන 12 ඇල්ෆා. එහෙනම් මෙතනදී 16.1 ඇල්ෆා. එහෙනම් තේරුම් ගන්න ඕනේ අපි 16ට වඩා වැඩි. හරි එහෙනම් සමස්ත ක්‍රියාවලිය සඳහා ගත වෙච්ච කාලය එහෙනම් අපිට මෙතනදී පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 1 කියලා. හරි ඔන්න ඔයාලට තාප මිතිය ඇසුරෙන් ආපු ප්‍රශ්නයක් මේක. ඇත්තටම මෙතනදී ඔයාලට කිසිම හරි හොඳට ඔයාලට හිතලා කරන්න දෙයක් ඇත්තටම මේකෙදි නෑ. මොකද ඔයාලා මෙතනදී සුළු කිරීම කරලා හරි ඔයාලට සිද්ධ වෙනවා හරි අදාළ කාලයන් ලබා ගන්න. හරි හරි අපි 45 වෙනි ප්‍රශ්නේ බලමු. 45 වෙනි ප්‍රශ්නේදී ඔයාලට අහනවා රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධයේ කැපිටල් M සහ උස S02 ඒකාකාර ත්‍රිකෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත භාජනයක් තුල ඝනත්වයේ රෝ ඔයිල් හරි ඒ කියන්නේ තෙල් දාලා තියෙනවා සහ ස්කන්ධයේ M වූ තෙල් ප්‍රමාණයක් අඩංගු වෙනලු ඝනත්වය දීලා තියෙනවා රෝ O කියලා. හරි එතකොට මේ භාජනය ඝනත්වයේ රෝ W ඒ කියන්නේ ජලයේ H1 උසක් දක්වා ඔයාලට රූපේ පෙන්ලා තියෙනවා. සිරස්ස ගිලී පාවේලු. දැන් තෙලෙහි කිසියම් පරිමාපක් හරි වැදගත් එහා සමාන ජල පරිමාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ තෙලේ යම් කිසි පරිමාවක් අපි හරි අයින් කරලා
ඒ අයින් කරපු පරිමාවට සමාන ජල පරිමාවක් ඇතුල් කරනවා කියන ඔය තේරුම ඔය ප්‍රතිස්ථාපනය කියන වචනේ තේරුම. හරි. ඉන් අනතුරුව භාජනයේ පාවීම පවත්වා ගනිමින් ප්‍රතිස්ථාපනය කළ හැකියි. හරි. ඒ කියන්නේ මේ ආකාරයට අපි තෙලේ යම් කිසි පරිමාවක් අයින් කරනවලු. හරි අයින් කරපු ප්‍රතිස්ථාපනය කරපු තෙල් පරිමාව V කියලා තියෙනවා. තෙලේ V පරිමාවක් අයින් කරලා ඉන්න අනතුරුව ජලයේ V පරිමාවක් දැම්මට පස්සේ මේ ආකාරයට ප්‍රතිස්ථාපනය කළ හැකි උපරිම තෙල් පරිමාව. අපිට තේරුම් ගන්න. දැන් ඔයාලට පෙන්ලා තියෙන රූපේ පැත්තකින් පෙන්ලා තියෙන රූපේ ඇත්තටම හරි ඔයාලට පෙන්ලා තියෙන අඩක් තමයි ජලයේ ගිල්ලා තියෙන්නේ. හරි අපිට තවදුරටත් මෙයාව ප්‍රතිස්ථාපනය කරගන්න ඕන නම් ඇත්තටම අපිට තවදුරටත් මෙයාව මෙන්න මේ අමතර x උසත් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. හරි එතකොට මෙතනදී අහන්නේ ඔයාලට ඒ ආකාරයට භාජනයේ සපාවීම පවත්වා ගන්නමින් ප්‍රතිස්ථාපනය කර හැකි උපරිම ප්‍රමාණය නිසා අපිට මෙන්න මේ x කියන ප්‍රමාණයට හරි x කියන ප්‍රමාණයේ භාජනය ද්‍රවය තුලට නැත්නම් ජලය තුලට යනකමුත් අපිට හරි ජලය මේ අවස්ථාවේදී ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. හරි එතකොට තෙල් පරිමාව V නම් ආරම්භක තෙල් පරිමාව V නෝට් දීලා තියෙනවා ඔයාලට. හරි අර ප්‍රතිස්ථාපනය කළ තෙල් පරිමාව සහ ආරම්භක තෙල් පරිමාව අතර අනුපාතය ඔයාලගෙන් අහන්නේ. හරි මෙම ක්‍රියාවලිය අවසානයේදී භාජනය තුල යම් තෙල් ප්‍රමාණයක් ඒ කියන්නේ අපි මෙතනදී තෙල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන හරි ජලය යම් කිසි පරිමාවක් ප්‍රතිස්ථාපනය කරනවා කියලා තමයි අපිට උපකල්පනය කරන්න කියලා තියෙන්නේ. අතර මේක කෙලින්ම ඔයාලට තියෙන්නේ හරි ද්‍රව ස්ථිතිය ආශ්‍රිතව හරි ගණනය කිරීමක්. හරි එතකොට ඔයාලට පහසුවෙන් මේකේ පිළිතුර ලබා ගන්න නම් හරි ඔයාලට ඇත්තටම මෙතනදී මිනිත්තු දෙකක් වගේ දෙකකට වඩා වැඩි කාලයක් යන ගැටලුවක්. ඉතින් ඒ නිසා මේ වගේ ගැටලු ඔයාලට අවසානයේදී ඔයාලට සුළු කිරීමට නම් ඔයාලට සිදු වෙනවා ඇත්තටම පළවෙනි ප්‍රශ්න ටික හරි පළවෙනි 20 පළවෙනි 30 ආශ්‍රිත ප්‍රශ්න ටික ඉක්මනට ඉවර කරගන්න. නැත්තම් මේවට ටිකක් අධික වෙලාවක් යනවා සුළු කිරීම පවතින නිසා. හරි එතකොට අපිට මේකේ සමතුලිතතාවය සලකලා මම ඔයාලට අපි රූපයක් ඇඳගෙන තියෙනවා. හරි රූපේ සමතුලිත හරි අවස්ථාව සලකලා සමතුලිත අවස්ථාව සලකලා එතකොට ආරම්භයේ භාජනයේ හරි ඔයාලට පෙන්ලා තියෙනවා ආරම්භක භාජනයේ ස්කන්ධයේ කැපිටල් M හරි පවතින තෙල් ප්‍රමාණය M සහ ආරම්භක තෙල් හරි ස්කන්ධය M සහ ආරම්භක තෙල් පරිමාව V නෝට් හරි අපිට මේවා පස්සේ අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මෙයාගේ ඝනත්වය අපි දන්නවා ප්‍රෝ නෝට් වෙනවා. හරි ඒ වගේම තමයි අපිට මෙයාගේ සමතුලිතතාව පවත්වා ගන්නමින් තවදුරටත් මෙයාව හරි තවදුරටත් උපරිම ප්‍රතිස්ථාපනය කර හැකි හරි තෙල් පරිමාව අහන නිසා අපිට තවදුරටත් මෙන්න මේ x උසකට අනුරූප හරි භාජනයේ ඉතුරු කොටසත් අපිට ජලය තුලට යවන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා මේ x කියලා කියන්නේ හරි h නෝට් ඍණ h1 වෙනවා. හරි මේ ප්‍රමාණයත් අපිට ඇත්තටම තවදුරටත් මේක භාජනය ඇතුළට යන පරිදි නිර්මාණය කරගන්න නැත්නම් ඇතුළට යන පරිදි අපිට ජලය ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. ඒ නිසා මම ඒ අවස්ථාවේදී හරි උපරිම ප්‍රතිස්ථාපනය කළ අවස්ථාව සඳහා අපි දෙවි රූප සරහන අඳගමු. හරි මේ විදියටමයි. නමුත් ජල පරිමාව තේරුම් ගන්න මේ අවස්ථාවේදී හරි ජල පරිමාව අඩංගු වෙන්නේ නැත්නම් ජලය අඩංගු වෙන්නේ භාජනයේ කට ආසන්නයේ තමයි. අපි මේ විදියට ගමු. හරි හරි එතකොට මෙතන අපේ ජලය ඇඳගමු මෙතන. ජලයේ කොටස ඇඳගමු. එතකොට ඔයාලට තේරුම් ගන්න මෙතනදී S නෝට් පරිමාව අපිට ගිල්ව ගන්න පුළුවන් ඇත්තටම. S නෝට් පරිමාව ගිල්වන්න පුළුවන්. හරි මම මෙතනදී අපි කියනවා ක්‍රියාවලිය අවසානයේ තෙල් ක්‍රියාවක් අඩංගු වෙනවා. ඒ වගේම තව වැදගත් සම්බන්ධයක් ඔයාලට කියලා තියෙනවා. හරි මෙතනදී ඔයාලට කියලා තියෙනවා තෙල් වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි කියලා. එහෙනම් ඔයාලා තේරුම් ගන්න අපේ හරි මෙතන තෙල් පරිමාව වෙනුවට ජල පරිමාව ප්‍රතිස්ථාපනය කරද්දී ජලයේ කොටස ඇත්තටම ඇතුළට තමයි ගමන් කරන්නේ. තෙල් පා වෙනවා ජලයේ මත ඝනත්වයේ අඩු ද්‍රව්‍ය ඝනත්වයේ වැඩි ද්‍රව්‍ය මත පා වෙනවා. එතකොට අපිට මෙතනදී මම තෙල් සහ හරි ජලය අඳින්නම්. මම ජලය කොළ පාටින් ගන්නම් මේ විදියට. හරි මෙතනදී අපි ප්‍රතිස්ථාපනය කරපු ජල ස්කන්ධය මම MW කියලා ගන්නම්. හරි ඊට පස්සේ ඊට අනුරූප තෙල් පරිමාවක් අපි ඉතුරු වෙනවා කියලා දීලා තියෙන නිසා මම ඒ ප්‍රමාණය අපි ලියාගමු M නෝට් කියලා. හරි එතකොට මෙන්න මේ දත්ත ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. හරි අපි දැන් බලමු ගණනය කිරීම සඳහා මම පළවෙනි අවස්ථාවේ සමතුලිතතාව සඳහා සමීකරණයක් අපි ලියාගමු. හරි එතකොට පළවෙනි අවස්ථාවට අපි සමීකරණයේ සිරස් සමතුලිතතාවය සඳහා සමීකරණය ලිව්වම අපි සිරස් සමතුලිතතාවය සලකලා අපි පළවෙනි අවස්ථාවට අපි දන්නවා උඩුකුරු තෙරපුම් බරය මේ අවස්ථාවේදී බරට සමාන විය යුතුයි. මෙතනදී බර වශයෙන් අපිට ගන්න වෙන්නේ තෙල් පරිමාවේ ආරම්භක අවස්ථාවට භාජන ස්කන්ධය දන හරි පවතින තෙල් ස්කන්ධය නම් කැපිටල් M දන සිම්පල් M G සමානයි උඩුකුරු තෙරපුම. අපි මෙතනදී භාජනයේ හරස්කඩ වර්ගඵලය අපි කැපිටල් A කියලා ගමු. අවස්ථා දෙකක් සලකන නිසා මේ ඇත්තම ශෝධනය නැත්නම් කැපිල යනවා. හරි එතකොට මම මෙතන A වාරයක් අපි දන්නවා ජලයේ පවතින්නේ හරි rho W හරි මෙතනදී හරි ආරම්භයේදී ජලයේ ගිරිලා ඇති උස අපි දන්නවා හරි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස හරි මම මෙතන පිළිවෙලට ගත්තොත් එහෙම මෙතන හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස හරි අපි උසට ආදේශ කරමු h1 මොකද ආරම්භයේදී h1 පරිමාවක් තමයි ජලය තුල ගිරිලා පවතින උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වන පරිමාව හරි rho W වාරයක් G
හරි එතකොට මේක තමයි පළවෙනි හරි එතකොට අපිට මෙතන g to g අයින් කරගන්න පුළුවන් එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් පළවෙනි අවස්ථාව සඳහා සමීකරණයක් capital M දාන simple M සමානයි ah1 rho w මම මේක මේ විදිහට තියාගන්නම් එක කියලා තියලා හරි අපි ඊළඟ අවස්ථාවට යමු ඔයාලට පෙන්නලා තියෙන දෙවෙනි අවස්ථාවේදී හරි මෙතනත් භාජනයේ ස්කන්ධය හරි භාජනයේ ස්කන්ධය නැවත උඩුකුරු තෙරපුමකට සමාන කරගන්න පුළුවන් අපි දෙවෙනි අවස්ථාව සඳහා දාමු ඇත්තටම අපි ආරම්භ ඉස්සර ලිව්වේ පළවෙනි අවස්ථාව සඳහා මේක ඇවිල්ලා පළවෙනි අවස්ථාවට හරි දැන් අපි දෙවෙනි අවස්ථාව සඳහා දාමු සිරස් සමුච්චේතාවයේ අපිට එතනදී පුළුවන් හරි මෙතනදී ඔයාලට පේනවා හරි ස්කන්ධය වෙන්නේ මෙතන භාජනයේ ස්කන්ධය අපි capital M කියලා ගත්තොත් capital M simple M not හරි mw සමානයි උඩුකුරු තෙරපුම හරි එහෙනම් capital M simple M not mw හරි ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය කරපු ජල පරිමාව සහ අවසාන ඉතුරු වෙලා තියෙන තෙල් පරිමාව වාරයක් mg හරි එතකොට ඔයාලට මෙතන හරස්කඩ මෙතන ඔයාලට උඩුකුරු තෙරපුම අපිට ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම මේ මොහොතේ ප්‍රතිස්ථාපනය කළ හැකි උපරිම හරි ජල පරිමාව ප්‍රතිස්ථාපනය කරම භාජනයේ ඇතරම හරි ජලයේ කටගාවට එනකන් අපිට පුරව ගන්න පුළුවන් එතකොට හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම h not හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම h not හරි වාරයක් rho g හරි rho wg හරි එතකොට දැන් අපිට මෙතනදී මෙතනත් අපිට ඇත්තට මෙතන හරි ගුරුත්වජ ත්වරණය අපිට කපා ගන්න පුළුවනි හරි ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා මෙතන capital M හරි simple M not mw සමානයි ah not rho w හරි එතකොට අපි මෙතන වැදගත් දෙයක් කියනවා මෙතනදී අපිට ඇත්තටම අපිට ස්කන්ධ ඇසුරෙන් මෙතන ගණනය කිරීම කරන්න හරි ඔයාලට පේනවා ස්කන්ධ ඇසුරෙන් ලබා දීලා නැති නිසා ඔයාලට ගානේදී හරි ස්කන්ධ අතර අනුපාතයක් ඔයාලට දීලා නැහැ පරිමාතරින් දීලා තියෙන නිසා අපිට පරිමා ආදේශ කරගන්න වෙනවා එතකොට අපේ ප්‍රතිස්ථාපනය කරන ජල පරිමාව හරි අපි ප්‍රතිස්ථාපනය කරන තෙල් පරිමාව ප්‍රතිස්ථාපනය කරන ජල පරිමාවට සමාන නිසා අපිට පුළුවන් කෙලින්ම මෙතන හරි එකතු කරන ජල ස්කන්ධය අපිට ලියන්න හරි අපිට දන්නවා හරි ඝනත්වයේ සමාන ස්කන්ධ බෙදීම පරිමාව එහෙනම් ස්කන්ධයේ සමානයි ඝනත්වයේ වැඩි කිරීම පරිමාව කියලා අපිට මෙතනින් පහසුවෙන් මෙතන ලියන්න පුළුවන් rho w හරි rho w ඉවත් කර තෙල් පරිමාවට සමාන නිසා අපි ඉවත් කර තේරුම් ගන්න ප්‍රතිස්ථාපනය කළ හැකි උපරිම තෙල් පරිමාව හරි එකතු කරන නැත්නම් අපි ප්‍රතිස්ථාපනය කරන තෙල් පරිමාවට සමාන පරිමාවක් ජල එකතු කරන නිසා ඒතර ජල පරිමාවට සමාන. එතකොට මෙතන අපි ආරම්භයේදී වලට දීලා තිනවා මෙතන අපිට ආදේශ කරනවා නම් ආරම්භයේදී තෙල් පරිමාව වලට දීලා තිනවා මේ ගැටලුවේ හරි ආරම්භක තෙල් පරිමාව V0 කියලා. එහෙනම් අපි V පරිමාවක් ඉවත් කරන නිසා අවසාන ඉතුරු වෙන තෙල් පරිමාව වෙන්නේ V ඍණ V0 අපි මෙතන rho not කියලා ලියාගමු. මෙතන අපිට හරි සාමාන්‍ය පරිදිම අපිට මෙතන capital M කියලා ලියාගමු. හරි අපිට දැන් මෙතන පුළුවන් ah not rho w කියලා ලියා ගන්න. හරි. එතකොට අපිට පහසුවෙන් දැන් අපි මේක තව ටිකක් සුළු කරගමු. ඒ වගේම අපිට තව දෙයක් අපිට පුළුවන්. ඇත්තටම මෙතනදී ඔයාලට පේනවා හරි මෙතනදී හරස්කඩ වර්ගඵල හරි අපිට හරස්කඩ වර්ගඵල ඇසුර ගණනය කිරීම කරන්න නැති නිසා අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේදී ගත සමීකරණය. හරි. එතකොට ඔයාලට මෙතන මේ පදයට පවතින පොදු පදේ වෙන්නේ a rho w සමානයි capital M simple M බෙදීම අපිට පුළුවන් h1 කියන එක අපිට ආදේශ කරගන්න දෙවෙනි අවස්ථාවට නැත්නම් දෙවෙනි සමීකරණයට මම එක මෙතනින් ආදේශ කරගන්නම්. ඒකට අපිට h not අයින් කරගන්න a rho w අයින් කරගන්න පුළුවන්. එතකොට අපි මෙතන v ඍණ v0 වාරයක් rho not rho wv සමානයි a h not අපි අතරම a rho w කියන එකට තමයි ආදේශ කරන්නේ මෙතන. මම මෙතන එකපාරම මේක ආදේශ කරගන්නම්. අපිට පුළුවන් එතකොට මෙතන ආදේශ කරගන්න. හරි a rho w කියන එකට අපිට පුළුවන් මෙතන ආදේශ කරන්න. capital M දාන simple M බෙදීම h1 වාරයක් අපිට උඩ පවතිනවා a0 හරි එතකොට ඒ වගේම තමයි ඇත්තටම අපිට මෙතනදී ඔයාලට පේනවා මෙතනදී අපි ප්‍රතිස්ථාපනය කළ තෙල් පරිමාව මෙතන වෙනස් වී යුතුයි මොකද ආරම්භක පරිමාව තමයි v0 වෙන්නේ හරි අපි ප්‍රතිස්ථාපනය කරන පරිමාව තමයි v වෙන්නේ ඒ නිසා අපිට මෙතන එක හදාගන්න අපිට මේක v0 මොකද ආරම්භක පරිමාවෙන් හරි අවසන් තෙල් පරිමාව කියලා කියන්නේ මෙතන ප්‍රතිස්ථාපනය කළ පසු ඉතිරි වෙන තෙල් පරිමාව කියලා කියන්නේ ආරම්භක තෙල් පරිමාව ඍණ හරි ප්‍රතිස්ථාපනය කළ තෙල් පරිමාව මෙතනත් එහෙමයි v0 ඍණ v හරි ඊට පස්සේ අපිට මේක සුළු කරගෙන යන්න පුළුවන් දැන් මම නැවතත් මේක ලියන්නම් මෙතන n දාන v0 ඍණ v වාරයක් මෙතන rho not හරි මෙතන rho w අපිට මෙතන v සමානයි capital M දාන simple M බෙදීම h1 වාරයක් h not හරි එතකොට අපිට ඇත්තටම මෙතනදී ඔයාලගෙන් අහන්නේ හරි ඔයාලට පේනවා ඔයාලට මෙතනදී අහන්නේ ඇත්තටම v බෙදීම v not අනුපාතය නිසා හරි ඔයාලට මෙතන අහන්නේ v බෙදීම v not අනුපාතය නිසා හරි මට පුළුවන් මෙතනදී අපිට පුළුවන් අවස්ථාවකදී ඔයාලට හරි ඉතිරි පියවරකදී උනත් මේක පුළුවන් මම v බෙදීම v not අනුපාතය මෙතන හදා ගන්නවා මේ විදියට මම ඒ නිසා මේ පදේම
හරි v node ගෙන් ගුණ කරගන්නවා. එතකොට අපිට පුළුවන් v බෙදීම v node අනුපාතය හදාගන්න. මොකද මෙතන අපිට පේනවා ලවයේ v පවතින නිසා. හරි එතකොට අපි මේක v ගෙන් ගුණ කරපුවාම අපිට මෙතන ලියා ගන්න පුළුවන් m බෙදීම v node ධන හරි v node ගෙන් ගුණ කරපුවාම අපි දන්න මෙතන එකක් වෙනවා. හරි p බෙදීම v node වාරයක් මෙතන වරහන් ඇතුලේ rho node හරි rho w v බෙදීම අපිට v node කියලා ලියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැත්තෙත් අපිට p node හරෙන් ගුණ වෙන්න ඕන m ධන simple m බෙදීම v node h1 හරි මෙතන h node එනවා. හරි එතකොට අපිට මේ විදිහට දැන් මේක සුළු කරගත්තට පස්සේ අපිට පුළුවන් තවදුරටත් මේක සුළු කරගන්න. හරි ඊපස්සු දැන් මම මේකේ ඔයාලට පේනවා හරි අපිට මේක ගුණ කරගන්න පුළුවනි මෙතන. හරි ඒ වගේම අපිට තව දෙයක් හරි මට මෙතන හරි අපිට කලින් මේක සුළු කරගෙන ඉමු. මෙතන capital M බෙදීම simple v node හරි sorry v node ධන අපිට මේක ගුණ කරගත්තට පස්සේ අපිට මෙතන එනවා හරි rho node ඍණ v rho node v node හරි ධන rho node v p node සමානයි capital M simple M බෙදීම v node h1 වැඩි කිරීම h node. හරි එතකොට මම මෙතන අපි මෙතන අපිට අනුපාතය ගන්න පුළුවන්. මොකද මෙතන පොදු පද පවතින නිසා ඔයාලට පේනවා v බෙදීම v node අනුපාතය මෙන්න මේ පද සමීකරණ දෙකම හරි සමීකරණ දෙකටම පොදු නිසා පද දෙකටම පොදු නිසා මම මෙතන v බෙදීම v node අනුපාතය එළියට ගන්නවා. m බෙදීම v node ධන rho node ඍණ හරි අපිට පුළුවන් මෙතන ඇත්තටම ඔයාලට පේනවා ඍණ ලකුණ පවතින rho node නිසා අපිට මේක ධන ලකුණක් දාගෙන අපිට පද දෙක මාරු කරගන්න පුළුවන්. මොකද දෙපසම හරි ඔයාලට පේනවා හරේ සහ ලවයේ සමාන නිසා මම මෙතන ඍණ ලකුණ හරි rho w ඍණ rho node දානවා කියලා ලියා ගන්නවා. මොකද එතකොට ඔයාලට පේනවා මෙතන ඍණ පදයෙන් අපි එහා පැත්තට දාගත්තා වාරයක් සමානයි අපිට ලියන්න පුළුවන් capital M simple M බෙදීම v node h1 වාරයක් මෙතන h node. හරි ඊට පස්සේ ඇත්තටම එතකොට ඔයාලට පේනවා දැන් අපිට මෙතන v බෙදීම v node අනුපාතය අපි ලබා ගත්ත මෙතන p බෙදීම v node අනුපාතය. ඒ වගේම තමයි ඔයාලට මේ හරියේ හරි ඔයාලට පේනවා දැන් අපිට මේ අවශ්‍ය කරන රාශිය නැත්නම් අවශ්‍ය කරන පද දෙක මේ විදිහට අපිට තියාගෙන අපිට පුළුවන් එහෙනම් අනිකුත් පද අපිට අයින් කරගන්න. ඒ වගේම අපිට මෙතනදී ඔයාලට පේනවා දැන් දෙකකදී අපිට v node රාශීන් දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට පිළිතුරු වලදී ඔයාලට පේනවා පිළිතුරු වලදී කිසිම ස්ථානයක ඔයාලට පරිමා වශයෙන් ඔයාලට පිළිතුරු ඇවිල්ලා නැහැ. හරි ඒ නිසා අපිට මේ පරිමා හරි අවශ්‍ය නොවන පද අපිට අයින් කරගන්න වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ v node කියන තැන් වලට මම ඉස්සලා කියන්නේ හරි කියන්න ගියා ඒක තමයි. එතකොට ඔයාලට තේරුම් ගන්න අපිට මෙන්න මේ v node කියන තැන් වලට අපිට පුළුවන් අපි මේ හරියදී අපි හරි මම මෙතන සුළු කරන්න කලින් මම ඔයාලට කිව්වේ හරි v node වෙනුවට අපිට දාගන්න පුළුවන්. එතකොට ආරම්භක තෙල් පරිමාව අපි දන්නවා මෙතන v node වෙනුවට අපිට ලියන්න පුළුවන්. එහෙනම් v node rho node ඇසුරේ හරි අපිට මෙතන දන්නවා එහෙනම් v node බෙදීම හරි මේ විදියට හරි rho node සමාන වෙනවා තෙල් සඳහා rho node සමානයි හරි m බෙදීම v node. හරි ඒ නිසා මොකද ආරම්භක තෙල් පරිමාව ඔයාලට ස්කන්ධ m කියලා දීලා තියෙන නිසා අපිට මේක ලියා ගන්න පුළුවන් එහෙනම් v node සමානයි m බෙදීම rho node කියලා. හරි මම මේක ආදේශ කරගන්නවා අපිට අවශ්‍ය නොවන තැන් වලට. හරි එතකොට අවශ්‍ය නොවන තැන් වලට මේක ආදේශ කරගත්තට පස්සේ අපි ලියා ගන්න පුළුවන් m බෙදීම හරි මම මෙතන v node වෙනුවට ලියා ගන්නවා m බෙදීම මේක පරස්පරයෙන් ගියාම මෙතන rho node වෙනවා. හරි මෙතන සාමාන්‍ය පරිදි rho node ලියා ගන්නවා. ඉන්නතුරුව මෙතනත් එහෙමයි. මෙතන මම මේ පදේ මේ විදිහටම ලියා ගන්නවා. මොකද අපිට මේක තමයි අවශ්‍ය වෙන්නේ පදය. හරි ඉන්පසු මට මෙතනත් ඔයාලට පේනවා v node පවතිනවා. ඒ නිසා මම මෙතනත් ඒ පදේ මේ විදිහටම ලියා ගන්නවා simple m. හරි මෙතන වාරයක් හරි මෙතන මම ලියා ගන්නවා v node වෙනුවට අපිට ලියන්න පුළුවන්. හරි මෙතන ලියන්න පුළුවන් simple m මෙතන ඉහළින් rho node h node බෙදීම මෙතන h1. හරි එතකොට අපිට මෙන්න මේ විදිහට සුළු කිරීම හදාගත්තට පස්සේ හරි අපිට මෙන්න මේ විදිහට සුළු කිරීම හදාගත්තට පස්සේ මම ඊළඟ පියවරේදී අපිට පුළුවන් මෙන්න මේ v බෙදීම v node කියන පදේ තනි කරගෙන අපිට අනිකුත් පද හරි අපිට සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී v බෙදීම v node කියන පදේ මේ පැත්ත තියාගෙන මොකද අපිට මෙයාව තමයි අවශ්‍ය වෙන්නේ. හරි මම මේ පැත්ත තියාගෙන අනිකුත් සියලුම පද මම හරි සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. capital M simple M බෙදීම මෙතන simple M h1 වාරයක් rho node හරි h node ඍණ ඔයාලට පේනවා මෙතන rho node හරි අපිට මෙතන ලියන්න පුළුවන් rho node හරි ඒ වගේම තමයි ඍණ මේ පදය capital M rho node බෙදීම simple M විදියට. හරි එතකොට අපිට මේක සුළු කරගන්න පුළුවනි දැන්. මෙතන මම හරි v බෙදීම v node අනුපාතය ගන්නවා මෙතන. හරි rho w ඍණ rho node සමානයි. හරි ඔයාලට මේ සුළු කිරීම ඉක්මනට කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරි
ඉන්පස්සෙ අපිට පුළුවන් මෙතනදී දැන් ඔයාලට පේනවා මේ සම්බන්ධතාවය අපිට ලබා ගත්තට පස්සේ හරි මම මෙතනදී අපිට පුළුවන් මෙතන තවදුරටත් මෙතන ඍණ ලකුණ මම මෙහෙම අරගෙන හරි capital M ධන simple M බෙදීම simple M h1 වාරයක් rho naught හරි මෙතන h naught මම මෙතන ඍණ ලකුණ දාගෙන අපිට පුළුවන් මෙතන ඍණ ලකුණ ලියාගෙන මම මෙතනදී ඔයාලට පේනවා මේ පද දෙකටම rho naught පොදු නිසා මම මෙතන ඍණ ලකුණක් දාගෙන හරි එළියට ඔයාලට rho naught ඕනනම් ගන්න පුළුවන් හරි මම ඒ නිසා ඊට නිසා මෙතනින් මම rho naught එළියට ගන්නවා මේ පද දෙකටම පොදු නිසා හරි මම මෙතන rho naught එළියට අරගෙන මට මෙතන ලියන්න පුළුවන් එහෙනම් එක ඍණ එක ධන මොකද අපිට ඍණ පදයෙන් ගුණ කරාම වරහන් දාගන්න නිසා අපිට පුළුවන් මෙතන capital M බෙදීම simple M කියලා අපිට මෙතන මේ විදිහට ලියා ගන්න. හරි. ඉන්පසු මම මෙතන තවදුරටත් මේක සුළු කරලා ඔයාලට පෙන්නන්නම් මෙතනදී ඔයාලට හරි සුළු කරගැනීමේ පහසුව සඳහා ඔයාලට හරි හැම වෙලේම ඔයාලට පොදු පද පවතින විදිහට තමයි සමීකරණය මෙතන නිර්මාණය වෙන්නේ. හරි. ඒකට ඔයාලට පේනවා මේ හරියේදී මෙන්න මේ හරි මම මේක තවදුරටත් ඔයාලට සුළු කරගන්නම් මේ විදිහට ඔයාලට පේනවා මෙතන මේ capital M ධන හරි simple M බෙදීම M ධන M වාරයක් h1 කියන එක අපිට මේක පද කඩා ගන්න පුළුවනි. හරි. පද කඩා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මම මෙතන rho naught හරි h naught වාරයක් මම මෙතනදී මේ පද මම මෙතන h1 කියන එකත් එළියට ගන්නම්. මොකද එතකොට අපිට ලේසියෙන් මේක පෙන්න ගන්න පුළුවන්. හරි. මම මෙතන m බෙදීම m ධන ඔයාලට පේනවා simple M බෙදීම simple M කියලා කියන්නේ එකයි. හරි. මම මේ විදිහට ලියා ගන්නවා මෙතන. හරි. ඍණ මෙතන rho naught වාරයක් හරි එක ධන capital M බෙදීම simple M හරි වරහන් කරගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන මෙන්න මේ capital M බෙදීම simple M හරි මෙන්න මේ විදිහට අපි සමීකරණය සුළු කරගත්තට පස්සේ විසඳගත්තට පස්සේ capital M බෙදීම simple M ධන එක කියන හරි පදය මෙන්න මේ පද දෙකටම නැත්තම් මෙන්න මේ සමීකරණ දෙකටම පොදු නිසා අපිට පුළුවන් මේ පොදු පදයක් එළියට ගන්න. හරි. ඉන්පසු මම මේ විදිහට v බෙදීම v naught වාරයක් හරි අපිට අවශ්‍ය කරන පිළිතුරු දක්වාම අපිට යන්න පුළුවන් පහසුවෙන්. අතර මෙතනදී මේ අවස්ථාවේදී උනත් පිළිතුරු ගන්න පුළුවන්. නමුත් මේ පිළිතුරක් ඔයාලට පේනවා හරි මෙවැනි හරි ඔයාලට පිළිතුරක් ඔයාලට දීලා නැහැ හරි වර්ණ පහේ ඒ නිසා අපි හරි තවදුරටත් සුළු වෙන අවසාන පියවර දක්වාම හරි අපිට පිළිතුර ලැබෙන තෙක් අපිට සුළු කරගන්න වෙනවා. ඒ නිසා මම මෙතන ඔයාලට පේනවා capital M බෙදීම simple M ධන එක කියන පදේ පොදු නිසා මම මෙයාව එළියට ගන්නවා සමස්ත සමීකරණයෙන්ම. හරි M ධන එක එළියට ගන්නවා. හරි එතකොට මෙතන ඉතුරු වෙනවා ඔයාලට පේනවා හරි ඒ වගේම අපිට ඕන rho naught කියන පදෙත් එළියට ගන්න පුළුවන්. මොකද ඔයාලට පේනවා rho naught කියන පදෙත් පොදු වෙනවා. ඒ කියන්නේ rho naught capital M simple M ධන එක කියන පදේ නිසා මම මෙතන හරි rho naught කියන පදයක් මේ විදිහටම එළියට ගන්නම්. මේක rho naught කියලා. හරි ඉන්පසු ඔයාලට තේරෙනවා මේ විදිහට හරි සමස්ත පදයේම එළියට ගත්තට පස්සේ හරි සමස්ත පදයේම එළියට ගත්තට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ h naught බෙදීම h1 හරි මොකද rho naught වාරයක් m ධන m capital M බෙදීම simple M ධන එක කියන පදේ එළියට ගත්තාම ඉතුරු වෙන්නේ h naught බෙදීම h1 ඍණ ඔයාලට පේනවා මේ පැත්තේ කිසිදු පදයක් ඉතුරු වෙන්නේ නැති නිසා එක. හරි ඉන්පසු අපිට මේක දැන් සාමාන්‍ය ආකාරයට සුළු කරගන්න තියෙන්නේ මම මේක මේ විදිහට තියලා අපිට මේක සුළු කරගන්න පුළුවන්. simple M මම පොදු හරය විදිහට අරගෙන capital M ධන simple M කියලා ගන්නවා. එතනත් rho naught හරි මෙතනත් ඒ විදිහටමයි h1 පොදු පදයේ විදිහට අරගෙන h naught ඍණ h1 කියලා ගන්නවා. හරි ඉන් අනතුරු මෙතන v බෙදීම v naught වාරයක් rho naught හරි rho w ඍණ rho naught හරි දැන් ඔයාලට මෙතනදී ඇත්තටම අවශ්‍ය කරන පිළිතුර ලැබිලා තියෙන්නේ මම මෙතන v බෙදීම v naught අනුපාතය අපිට ගන්න පුළුවන් මෙතන. හරි simple M h1 වාරයක් rho w ඍණ rho naught හරි මෙතනදී අපිට ලියන්න පුළුවන් capital M simple M rho naught හරි මෙතනදී ඔන්න h1 naught ඍණ h1 හරි එතකොට ඇත්තටම මේකදී ඔන්න අපිට පිළිතුර වශයෙන් ලැබුණා. හරි මෙතකදී ආන්සර් එක වෙන්නේ හරි මේ පිළිතුර වලට ලැබෙන්නේ අංක 1ේදී. හරි අංක 1ේදී එතකොට තේරුම් ගන්න දැන් මෙවැනි ගැටලුවක් හදද්දී නම් ඔයාලට ඇත්තටම සුළු කිරීමේ හැකියාව තියෙන්න ඕන. හරි ඊට වඩා ඔයාලට ඇත්තටම අමතර උඩුකුරු තෙරපුම භාවිතා කරලත් මෙවැනි ගැටලුවක් හදන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාලට හරි කොයි ක්‍රමයෙන් ඔයාලට හැදුවත් ඇත්තටම යම් සුළු කිරීමක් ඔයාලා කර යුතුමයි. මම මේක හරි මේ විදිහට කියා දුන්නේ මේක ගොඩක් ළමයි හරි රිවිෂන් පන්ති වල වුණත් මම දකිනවා මේ ගැටලුව හදා ගැනීමට බැරි නැත්නම් අපහසු ළමයි ඉන්නවා. ඒ නිසා අපිට මේක හරි මේ විදිහට තමයි සත්‍ය විදිහටම කියා දුන්නාට පස්සේ නැත්නම් අපිට මේක හරි සම්පූර්ණ තියරි එක සහ මේකේ පවතින හරි නිවැරදි ආකාරයටම හදනවා නම් ඔයාලට තේරුම් ගන්න මේකේ ලොකු සුළු කිරීම හරි ඔයාලට ඒ කියන්නේ සංකීර්ණ මට්ටමට යාමට නැති වුණත් හැබැයි ඉක්මනට කරගැනීමේ හැකියාව තියෙන්න ඕනි. අවසාන පිළිතුර දක්වා හරි නිවැරදිව ලකුණු වෙනස් කරගන්න නැතුව හරි ඔයාලට සුළු කරගැනීමේ හැකියාව පවතිය යුතුයි. හරි එතකොට ඔයාලට මෙතනදී ආන්සර් එක විදිහට එක ගන්න පුළුවන්. හරි. හරි 45 වෙනි ප්‍රශ්නයේදී ඔයාලට මේක හදන්න මම කිව්වා අපිට මේකෙන්දී අපි මීට කලින් හරි අපි දීර්ඝ ක්‍රමයේ නැත්නම් අපි
සාමාන්‍ය සිද්ධාන්ත භාවිතා කරලා අපි සාමාන්‍ය ද්‍රවස්ථිති විද්‍යාවේ සාමාන්‍ය සිද්ධාන්ත භාවිතා කරලා හරි යම් වෙලා අපි යම් සුළු කිරීමකට පසුව හරි අතර විනාඩි 2-3ක සුළු කිරීමක් ඔයාලට මෙතනදී ඔයාලගේ මීට කලින් මෙවැනි ගැටලු විසඳලා තියෙන ප්‍රැක්ටිස් එක අනුව ඔයාලට මේක කරගැනීමේ හැකියාව තීරණය වෙනවා. ඇත්තටම ඔයාලට සමගාමී සමීකරණ විසඳීම ගැන හරි ඔයාලට මීට කලින් ගොඩක් ප්‍රශ්න කරලා තියෙනවා නම් ඇත්තටම නිවැරදි පිළිතුර ලබා ගැනීම විනාඩි 2-3ක් වගේ ඇතුළත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට විනාඩි 5ක් වගේ කාලයක් යනවාමයි. මොකද ටිකක් මේකදී අපි සාමාන්‍ය සිද්ධාන්ත අතරින් කරොත් එහෙම ටිකක් දීර්ඝ සෙලකිරීමක් එන නිසා. හරි. එතකොට මම ඔයාලට කිව්වා මෙන්න මේ 45 වෙනි ප්‍රශ්නේ හදන්න පුළුවන් කෙටි ක්‍රමයක් පවතිනවා කියලා. එතකොට මේ කෙටි ක්‍රමය අල්ලගන්න තියෙන එකම තැනයි මෙන්න බලන්න. ආරම්භයේදී ඔයාලට කියලා තියෙනවා මේක ගිලිලා පවතින H1 උසකට. නමුත් මේකෙදි ගිලීම සමතුලිතතාවය පවත්වා ගත්ත පරිදි හැකි පරිදි. හරි. ඔයාලා ඊට කලින් කරපු ගාන බලන්න. එතෙයි මම මේක හදපු සාමාන්‍ය ක්‍රමය මේ හදලා තියෙන සාමාන්‍ය ක්‍රමය. එතකොට මම මෙතනදී පැහැදිලි කරලා තියෙනවා සමතුලිතතාවය පවත්වා ගත හැකි පරිදි. තවදුරටත් මෙන්න මේ x කියන කොටසත් අපි දන්නවා ජලය තුලට නැත්තම් මෙන්න අදාළ ද්‍රවය තුලට අතන මෙතන දීලා තියෙන ජලය නිසා ජලය තුලට ගිහිල්ලා අපිට නොගිලී පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. ඒ ආකාරයට මේකදී ආරම්භයේ H1 උසකට ගිලිලා පැවතිච්ච මෙන්න මේ වාජනේ දැන් H0 උසක් දක්වා ගිලිනවා කියලා කියන්නේ මෙතනදී අමතර බරක් එකතු වෙලා තියෙනවා. අමතර බරක්. මේදී එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ අමතර බර අපි නිර්මාණය කිරීමට දායක උනේ අමතරව එකතු කරපු අර අයින් කරපු තෙල් පරිමාවට අනුරූප නැත්නම් අයින් කරපු තෙල් ප්‍රතිස්ථාපනය කරපු තෙල් පරිමාවට අනුරූපව එකතු කරපු ජල පරිමාව නිසා තමයි අත්‍තරම නැත්නම් ජල ස්කන්ධය නිසා තමයි මෙතනදී අමතර බරක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අමතර බර අමතර උඩුකුරු තෙරපුමට සමාන වෙනවා. මෙතනදී තේරුම් ගන්න පළමු අවස්ථාවේ සිට දෙවෙනි අවස්ථාවට යද්දී ආරම්භයේදී මෙයා ගිලිලා පැවතුනේ H1 උසකට. දැන් මෙයා සම්පූර්ණ උස ඒ කියන්නේ H0 උසකටම ගිලිනවා කියලා කියන්නේ. මෙතනදී මේ සඳහා දායක වුණේ අමතර හරි අපි දන්නවා ජලය නැත්නම් V පරිමාවකට වෙනුවකට ප්‍රතිස්ථාපනය කළ ජල ස්කන්ධය. ඒ නිසා මෙතනදී අපි අමතර බර ඒ ආශ්‍රිතව නිර්මාණය වුණු අමතර උඩුකුරු තෙරපුමට සමාන කළා අපිට පහසුවෙන් මේක ආරි සුළු කිරීම කරගන්න පුළුවන්. ඒ නිසා අමතර බර සමාන වෙනවා අමතර බර සමානයි අමතර උඩුකුරු තෙරපුමට හරි උඩුකුරු තෙරපුමට මම මෙතන උඩුකුරු තෙරපුම කියලා ලියා ගන්නම්. හරි. එතකොට අපි දන්නවා අමතර බර නිර්මාණය වෙන්න අපි දන්නවා ස්කන්ධය සමානයි. හරි. අපි ලියා ගන්න පුළුවන් ඝනත්වය වැඩි කිරීම. හරි. ඝනත්වය වැඩි කිරීම පරිමාව. ඒ නිසා අපි මෙතන අමතර බර ලබා ගන්න පුළුවන්. මොකද තේරුම් ගන්න අමතර බරක් නිර්මාණය වුණේ මෙතනදී මෙන්න මේ හරි ජලය සහ තෙල් වල ඝනත්වය කියන එක අසමාන නිසා ඔයාලට ගාණේදී කියලා තියෙනවා ඇත්තරම ජලයේ ඝනත්වය වැඩි තෙල් වල ඝනත්වයට වඩා කියලා. ඒ නිසා අපිට මෙතන අමතර මොකද අපි ප්‍රතිස්ථාපනය කරන තෙල් පරිමාවට අනුරූපවම ජල පරිමාවක් එකතු කරන නිසා අපිට මෙතන අමතර බර අපිට ලබා ගන්න පුළුවන්. මම මෙතන ඩෙල්ටා m කියලා ගන්නම්. හරි. මෙතනදී ජල ස්කන්ධයේ රින හරි ප්‍රතිස්ථාපනය කරපු තෙල් ස්කන්ධය නැත්නම් හරි ඒ අතර වෙනස තමයි මෙතනදී අමතර බර වෙන්නේ. අමතර බර නිසා තමයි අර x ප්‍රමාණයක් මොකක් වෙන්නේද ආරම්භක භාජනයේ හරි නැවතත් ජලය තුලට නැත්නම් මේ අදාළ ද්‍රවය තුලට ගමන් කරන්නේ. අපි මෙතනදී x තුල ලබා ගත්තා. ඔයාලට මම මෙතන පෙන්නව මේ x තුල අපිට ලියන්න පුළුවන් x සමානයි. හරි. මේ බලන්න H0 ඍණ H1 කියලා. හරි. ඒ අනුව අපිට මේක නැවතත් ආදේශ කරගන්න පුළුවන් මෙතනට මම මේ විදිහට ලියා ගන්නවා එහෙනම් හරි m0 කියලා. හරි. එහෙනම් අපිට මෙතන ජල ස්කන්ධයට අපිට ලියන්න පුළුවන් මෙතන හරි ඝන ජලයේ ඝනත්වය ගුණ කිරීම හරි ජලයේ ඝනත්වය ගුණ කිරීම එකතු කරපු අපි දන්නා ප්‍රතිස්ථාපනය කරපු තෙල් පරිමාවට අනුරූප ජල පරිමාවක් නිසා ρWV හරි. ඒ වගේම තමයි මෙතන හරි මෙතනදී අපිට ලියා ගන්න පුළුවන් තෙල් ස්කන්ධයට අපිට ρ0 වාරයක් V මෙතනදී අපිට හරි ස්කන්ධය නැත්නම් එකතු කරපු අමතර බර නිසා මම මේක G කින් ගුණ කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. අපිට ඔන්න මේ විදිහට මේක ලියා ගන්න පුළුවන්. මම මේක එක කියලා ගන්නවා. මේ තමයි එතකොට හරි මෙන්න මේ පළමු අවස්ථාවේ සිට දෙවෙනි අවස්ථාව දක්වා හරි වාජනය ජලය තුලට ගමන් කිරීමට x තුලක් ජලය තුලට ගමන් කිරීමට හේතු වූ අමතර බර ඒ ආශ්‍රිතයෙන් නිර්මාණය වූ අමතර උඩුකුරු තෙරපුම අපි ලියා ගන්න පුළුවන් මේ විදිහට. අපි දන්නවා අමතර උඩුකුරු තෙරපුම සමානයි අමතර උඩුකුරු තෙරපුම සමානයි u සමානයි මම මෙතන ඩෙල්ටා u කියලා දාන්නම්. හරි. මෙතනදී අමතරව කලින් පැවතිච්ච උසට සාපේක්ෂව ඉහළ ගිය උස අපි දන්නවා කලින් පැවතිච්ච උස වෙන්නේ හරි ආරම්භයේදී පැවතිච්ච h1 උසකට අර මම මෙතන රූප ස්ථාන පෙන්නලා තියෙනවා. ආරම්භයේදී h1 උසකට තමයි පැවතුනේ. දැන් මේක ගමන් කරලා තියෙනවා h0 උසකට. එහෙනම් ඒ කියන්නේ සම්පූර්ණ භාජනීය උසට වෙන අමතරව ගමන් කරපු උස වෙන්නේ අපිට h0 ඍණ h1. හරි. h0 ඍණ h1. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් අමතර උඩුකුරු තෙරපුම සමානයි හරස්කඩ වර්ගඵලයේ වාරයක් h0 ඍණ හරි අපිට ලියන්න පුළුවන් h1 වාරයක් ජලයේ ඝනත්වය වාරයක් හරි උඩුකුරු තෙරපුම මම මේක දෙක කියලා ගන්න. හරි. එතකොට අමතර බර අමතර උඩුකුරු තෙරපුමට සමාන වූ අවස්ථාව. මොකද අමතර බර නිසා තමයි අමතර උඩුකුරු තෙරපුම නිර්මාණය වෙන්නේ ඊට අනුරූපව. ඒ නිසා අපි එක සමානයි දෙක කියලා අපිට මේ සමීකරණ දෙක ලියාගෙන අපිට එක් සමීකරණයක් ලබා ගන්න පුළුවන් මේ විදිහට. අමතර බර අමතර උඩුකුරු තෙරපුම සමාන නිසා
මෙතන ඩෙල්ටා mg සමානයි ඩෙල්ටා u කියලා ලියලා අපි ලියා ගන්නවා එහෙනම් මේ විදියට rho wv ඍණ rho not v හරි වාරයක් g සමානයි අපිට ලියන්න පුළුවන් මෙතන a h not h1 rho wg කියලා. හරි. ඒකට ඔයාලට මෙතනදී ගුරුත්වයේ ත්වරණය අපිට අයින් කරගන්න පුළුවන්. හරි. ගුරුත්වයේ ත්වරණය අපිට මෙතන කපා ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතන ගුරුත්වයේ ත්වරණය අයින් කරගන්නවා. හරි. ඉන්පසු අපිට මෙතන ලියන්න පුළුවන් rho wv ඍණ rho not v. ඕනනම් ඔයාලට මෙතන v එළියට ගන්න පුළුවන් පොදු පදයක් නිසා මම මෙතන v එළියට ගන්නම්. වාරයක් අපිට මෙතන a h not ඍණ h1 rho w කියලා අපිට ලියා ගන්න පුළුවන්. මම මේ සමීකරණය 3 කියලා ලියා ගන්නවා. හරි. ඒ වගේම අපිට මෙතනදී ආරම්භක සමතුලිතතාවය සඳහා අපි සමීකරණයක් අපිට ලියා ගන්න පුළුවන්. ඔයාලට පෙන්නලා තියෙනවා ආරම්භක සමතුලිතතාව අවස්ථාවේදී මම ඒක ආරම්භයේදීම අපි ගත්තා. හරි සාමාන්‍ය ක්‍රමයට හදාගෙන යන විදිහටත් ඔයාලට පේනවා මෙතන capital M දාන simple M සමානයි AH1 rho W කියලා. අපිට මේ සම්බන්ධය ගන්න පුළුවන්. එහෙනම් මම මෙතන එක ආදේශය කරලා ගන්නම්. මම කොළ නිල් පෑනෙන් ගත්ත සමීකරණය අපිට මෙතන ආදේශ කරගන්න පුළුවන්. හරි. ඒ නිසා අපිට මෙතනදී එක ආදේශය නැත්නම් එක සමාන කරගන්න පුළුවන්. නැත්නම් අපිට මේකෙදි කරන්න පුළුවන්. ඇතරම එක බෙදමු. හරි. එතකොට අපිට තවත් ලේසි. මොකද අපිට මේ A rho W කියන පද අයින් කරගන්න පුළුවන්. මම ඒ නිසා හරි මෙතනදී 3 බෙදීම එක විදියට ගමු අපි. එතකොට අපිට පුළුවන් තවත් සම්බන්ධයක් හදාගන්න මේ විදියට rho W මෙතන V සමානයි A H not ඍණ H1 rho W. හරි. එතනදී අපිට පළවෙනි සමීකරණය වලට අවිලා තියෙනවා. මෙතන තියෙනවා අපිට ආවේ capital M දාන simple M බෙදීම. හරි. ඔයාලට මෙතන පළවෙනි සමීකරණයට ආවා. එයාගේ හරි අමතර උඩුගුරු නැත්නම් උඩුගුරු තෙරපුම AH1 rho W කියලා. හරි. ඒ නිසා අපිට ඒක මෙතන ආදේශ කරගන්න පුළුවන් AH1 rho W මේ විදියට. හරි. AH1 rho W. හරි. AH1 rho W. දැන් ඔයාලට පේනවා මෙතන හරස්කඩ වර්ගඵල අපිට අයින් කරගන්න පුළුවන්. අපි මීට කලිනුත් මේ වැඩේම කරා අපි. හරි. හරස්කඩ වර්ගඵල අපිට මෙතනදී පිළිතුරු වල නොමැති නිසා අපිට ඒක අයින් කරගන්න වෙනවා. එතකොට අපිට හරි නව සමීකරණයක් එනවා මේ විදියට rho not v බෙදීම capital M simple M සමානයි අපිට මෙතන ලියා ගන්න පුළුවන් h not ඍණ h1 බෙදීම h1 කියලා. හරි. එතකොට අපිට මෙතනදී v යුක්ත කරගන්න පුළුවන්. මොකද අපිට මෙතන අහන්නේ v බෙදීම v not අනුපාතය නිසා. ප්‍රතිස්ථාපනය කරපු තෙල් පරිමාව ආරම්භක තෙල් පරිමාවට දාන අනුපාතය නිසා මම මෙතන v යුක්ත කරගන්නවා. මෙතන එනවා එතකොට h not ඍණ h1 බෙදීම h1 වාරයක් මෙතන capital M simple M බෙදීම rho W ඍණ rho not කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි. මම මේක ගන්නවා හතරවෙනි සමීකරණය කියලා මෙතන. හරි. හතරවෙනි සමීකරණය කියලා. ඒ වගේම තමයි අපිට ඔයාලට මේ ගාණේදී කියලා තියෙනවා ආරම්භක තෙල් පරිමාව හරි අපි තියලා තියෙනවා ඔයාලට V not කියලා ආරම්භක ස්කන්ධය තෙල් ස්කන්ධයත් ඔයාලට දීලා තියෙනවා ඔයාලට පෙන්නලා තියෙනවා වාජනය තුල ඝනත්වයේ රෝ ඔයිල් සහ ස්කන්ධයේ MU තෙල් ප්‍රමාණයක් පවතිනවා කියලා. ඒකට ඒ ආසුරින් අපිට V not අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් ආරම්භක අවස්ථාවට දාලා. ඒ නිසා අපි දන්නවා ආරම්භක අවස්ථාවට අපිට සමීකරණයක් දාන්න පුළුවන්. ඝනත්වය සමානයි rho not සමානයි M not V not. මම මේකේ V not උක්ත කරගන්නවා. අපිට මේ සමීකරණය එතකොට හරි ඉක්මනට බෙදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන පදේ ලබා ගන්න. හරි මෙතන ලියා ගන්න පුළුවන් එහෙනම් M not බෙදීම rho not. හරි මම මෙයාව ගන්නවා 5 කියලා. දැන් අපිට පුළුවන් පහසුවෙන් අපිට අහන්නේ ඔයාලගෙන් V බෙදීම V not අනුපාතය නිසා හරි අපිට පුළුවන් 4 බෙදීම 5 සමීකරණයට ආදේශ කරගන්න. හරි ඉන්පස්සේ අපිට මෙතනදී V බෙදීම V not එතකොට V බෙදීම V not මෙතන H not H1 වාරයක් capital M simple M බෙදීම හරි H1 හරි මෙතන ඔයාලට පේනවා මෙතන එනවා එතකොට හරි ඔයාලට මෙතනදී පුළුවන් V not ගෙන් බෙදපු ගමන් අපිට මෙතන ලියා ගන්න පුළුවන් මේ විදියට හරි M බෙදීම rho not වාරයක් හරි ඔයාලට පේනවා මෙතනදී නම් rho W rho not කියලා ඔයාලා ලියා ගන්න පුළුවන්. හරි. ඉන්පසු ඔයාලට මෙතන v බෙදීම v not සමානයි h not h1. හරි. h not h1 වාරයක් capital M simple M බෙදීම ඔයාලට මෙතන ලියන්න පුළුවන් h1 හරි. මම simple M ලියාගෙන ඔයාලට පේනවා මේ rho not කියන පදේ අපිට ඉහළට යවා ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතන rho not උඩින් ලියා ගන්නවා. වාරයක් මෙතන rho W ඍණ rho not කියලා ඔයාලට ඔන්න ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාලට පේනවා අපි අර හරි සාමාන්‍ය විදිහට හදපු ක්‍රමයේදීත් ආපු පිළිතුරමයි අපිට ලැබෙන්නේ. කිසිදු වෙනසක් නැහැ. නමුත් මෙතනදී ඔයාලා තේරුම් ගන්න මේක ඇත්තටම කෙටි ක්‍රමයක් අපිට භාවිතා කරන්න පුළුවන්. හරි ඔයාලට සාමාන්‍යයෙන් විභාග වෙලාවේ මෙවැනි ගැටලුවක් ආවෙද්දි මේ විදිහට මතක් වුණා නම්
ඔන්න ඔයාලට විනාඩි 2-3ක කාලයක් ඔයාලට ඉතුරු කර ගැනීමට පුළුවන්. නමුත් ඔයාලට ඒ විදිහට මතක් වුනේ නැතත් ඔයාලට මම මේ විදිහට කියා දීලා තිනවා සාමාන්‍ය විදිහට හදාගෙන ඉන්නේ කොහොමද කියලා. ඔයාලට මේ ක්‍රම දෙකම try කරන්න පුළුවන්. එතනදී ඇත්තටම දෙවෙනි ක්‍රමයේ ඇත්තටම කෙටි ක්‍රමයේ අපිට මේක විභාග වෙලාවේදී ගොඩක් ළමයිට මෙවැනි කෙටි ක්‍රම මතක් වීමක් වෙන්නේ නැති නිසා තමයි මම ඉස්සල්ලාම සාමාන්‍යයෙන් හදාගෙනව නම් හදාගෙන විදිහට ඔයාලට පැහැදිලි කරේ. වගේම තමයි මේ වගේ ගැටලු ඔයාලා ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් මේ වගේ ගැටලු ඔයාලට ගොඩක් මොඩල් පේපර් වලින් පාගෙන කරලා තියෙනවා නම් ඇත්තටම සාමාන්‍යයෙන් විභාග වෙලාවේදී උනත් මේ වගේ කෙටි ක්‍රම ඔයාලට මතක් වුණොත් ඔයාලට ගොඩක් වෙලාවට ඉක්මනට ඔයාලට අවසාන පිළිතුරු ලබා ගන්න හැකියාව ඔයාලට ලැබෙනවා.